අප වැඩසටහන් පෙළගැස්ම මේ විදිහටයි සූදානම් කර තිබෙන්නේ. මුලින්ම අපි පිළිගැනීමේ කටයුතු වලින් පසුව අපි මූලිකවම අපේ ප්‍රධාන කතිකයා වශයෙන් හේමිඳු ජයවීර මහත්මයා ඔබ සමග සම්බන්ධ වෙනවා. එතුමා මේ වැඩසටහනේ මූලික කාරණා එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් වශයෙන් ඔබට ලබාගත යුතු දැනුම කුමක්ද කියන පිළිබඳව සාකච්ඡා කරනවා. ඉන්පසුව අපි සූදානම් වෙලා තියෙනවා ව්‍යාපාර ලියාපදිංචිය සම්බන්ධයෙන් ඒ වැඩසටහන දුමින්ද හපුආරච්චි මහත්මයා පවත්වනු ලබනවා. ඊළඟට අපි ව්‍යාපාර සම්බන්ධ බදුකරණය සම්බන්ධයෙන් එරන්ද චින්තක මහත්මයා ඔබව දැනුවත් කිරීමට සූදානම්. ඉන්පසු අපි ඔබට අවස්ථාවක් ලබා දෙනවා එම වැඩසටහනේ අපි ආවරණය කර මාතෘකා සහ ඊට අමතරව ව්‍යාපාරයක් සහ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව අපගේ විද්වත් මණ්ඩලය හරහා අවශ්‍ය කරන උපදෙස් සහ දැනුම ලබා දීමට ඒ සඳහා අපි පෙර සඳහන් කළ විද්වත් මණ්ඩලයේ සමාජික මහතුන් තුන්දෙනාට අමතරව මාලිකා අමරසේකර මහත්මයා අපිට සමග සම්බන්ධ වෙනවා. මේ විදිහට අපි පැය එකහමාරක කාලයක් පුරා මේ වැඩසටහන පවත්වාගෙන යාමට තමයි සූදානම් වෙලා සිටින්නේ. ඒ වගේම මේ වැඩසටහන පවත්වාගෙන යාමේදී අපි කාරුණිකව ඔබගේ අවධානය යොමු කරන්න අවශ්‍ය කරන කොටස් කිහිපයක් තියෙනවා. පළමුව අපි ඔබ සමගින් ඉල්ලා සිටිනවා කාරුණිකව ඔබගේ මයික්‍රොෆෝනය මියුට් අවස්ථාවේ එහෙම නැත්නම් නිශ්ශබ්ද අවස්ථාවේ පවත්වාගෙන යන වැඩසටහන පවත්වන කාල වේලාව තුල ඊළඟට දේශනය සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තියෙනවා නම් මෙම අවස්ථාවේ සිට ඔබට පුළුවන් chat box එක මගින් අපිට ඉදිරිපත් කරන්නට. එහෙම නැත්නම් අපි ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. එම අවස්ථාවේදී raise hand option එක පාවිච්චි කරලා ඔබට පුළුවන් ඔබගේ ගැටලුව අපිට ඉදිරිපත් කරන්න. ඊළඟට ඔබගේ ජංගම දුරකථනය සහ එහෙම නැත්නම් පරිගණකයේ charge කරලා ඇති කියලා මම හිතනවා මේ අවස්ථාවේදී සහ දුරකථන මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ අකණ්ඩව තබාගෙන යන්න වැඩසටහන ඉතාමත් වැදගත්. ඔබට කඩින් කඩ සම්බන්ධ වීමේදී එවට වඩා අකණ්ඩව රැඳී සිටීම තුළින්. ඒ වගේම ඔබට යම්කිසි සටහනක් ලබා ගැනීමට අවශ්‍ය නම් පෑනක් සහ පොතක්, ඒ වගේම අපි පැය එකහමාරක කාලයක් එක දිගට රැඳී සිටින නිසා වතුරු විදුරක් වගේ දෙයක් ඔබ ආසනයේ තබා ගැනීම ඔබට පහසුවක් වීමට පුළුවන්. ඒ වගේම නැවතත් අපි මතක් කරනවා මෙම වැඩසටහන පවත්වන පැය එකහමාරක කාලය තුල ඔබ රැඳී සිටීම තුළින් ඔබට වැඩසටහනේ සම්පූර්ණ හරය ලබා ගැනීමට පුළුවන් සහ මෙම වැඩසටහනෙන් පසුව වුවත් අපි ඔබට සම්බන්ධ වී දැනටමත් ඔබ සම්බන්ධ වී සිටින WhatsApp සමූහය හරහා ඔබට යම් ගැටලුවක් තියෙනවා අපිට ඉදිරිපත් කිරීම තුළින් අපිට පුළුවන් යම් අවස්ථානුකූලව ඔබ යවත් කාලයන කිරීම කරන්න. ඉතින් අපි ඔබ සැමට ආරාධනා කර සිටිනවා මෙම වැඩසටහන සඳහා ඉතාමත් සතුටින් ඉතාමත් උනන්දුවෙන් සහභාගී වී ඔබගේ දැනුම යවත් කාලයන කරගන්නා ලෙසට. මීළඟට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා නායකස් ප්‍රොෆෙෂනල් ගයිඩ්. එහෙම නැත්නම් බණ්ඩාරනායක විද්‍යාලයේ ආර්ථික සංගමයේ සමග එකතු වෙලා කරන මේ වැඩසටහන සම්බන්ධයෙන් හැඳින්වීමක් කිරීමට එරන්ද අධිකාරී සහෝදරයාට 1997 කණ්ඩායමේ එරන්ද අධිකාරී සහෝදරයා තමයි ඇත්තටම නායක මෙම වැඩසටහන සහ මෙම ආර්ථික සංගමයේ සමග සම්බන්ධීකරණ කාර්යය ඉටු කරන ලබන්නේ. එතුමාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ වැඩසටහනේ කුමක්ද මේ නායකස් ප්‍රොෆෙෂනල් ගයිඩ් කියන්නේ කියලා ඔබට යම්කිසි හඳුන්වා දීමක් කරන්නට. රන්දයි බොහොම ස්තුතියි දර්ශන මල්ලි. මම කෙටියෙන් පැහැදිලි කරන්නම් විනාඩි 2ක් වගේ අරගෙන මොකද්ද NPG කියන්නේ කියලා. මල්ලි අපි ඊගව ස්ලයිඩ් එකට යමු. ඇත්තටම NPG කියලා කියන්නේ අපේ ආචිල් සංගමයත් එක්ක අනුබද්ධ වෙලා අපේ එක සංවර්ධන කමිටුව හරහා පටන් ගත්ත වැඩසටහනක්. ඉතින් අපි ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ විද්‍යාලයේ අපි ඇත්තට මුලින් බලාපොරොත්තු වෙන්නේ විද්‍යාලයේ ශිෂ්‍යයින්ට අපි පාසල් තුලින් ලබා ගන්න අවශ්‍ය ස්කිල්ස් ඒ කියන්නේ දැනුම ලබා ගන්නවා. හැබැයි ඒ දැනුමට අමතරව අවශ්‍ය soft skills වර්ධනය කරන්න උදව් වෙන එක. අපි ඒකට විවිධ වැඩසටහන් මුල් අවස්ථාවේදී පැවැත්තුවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ස්ක්‍රීන් එකේ අපි කැරියර් ගයිඩන්ස් යුනිට් පැවැත්තුවා. ඒ වගේම O level A level විභාග වලට
සම්බන්ධ වෙද්දී ඒගොල්ලන්ට මොටිවේෂන්ස් වැඩසටහන් පැවැත්තුවා. ඒ වගේම ඒ ලෙවල් වලදී කොහොමද ස්කීම් එකක් සිලෙක්ට් කරගන්නේ කියන එක ගැන කතා කළා. ඊට අමතරව අපි තව ටෙක්නිකල් වැඩසටහන් පැවැත්තුවා. අවශ්‍යතාව අනුව ආඩිනෝ වගේ වැඩසටහන් වලට අපි සම්බන්ධ වුණා. ඉතින් ඊට පස්සේ අපි මේක ඉස්කෝලේට අමතරව අපි හිතුවා අපි මේක විද්‍යාලීය ආශිෂ්‍යයන්ටත් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න ඕන කියලා. ඊට පස්සේ අපි විවිධ ප්‍රෝග්‍රෑම් වලින් අපි ආශිෂ්‍ය සමග එකතු වුණා. අපි පටන් අරගෙන ලින්කින් ප්‍රොෆයිල් එකක් හදන එක ඉඳන් කොහොමද ඉන්ටර්විව් එකකට ෆේස් කරන්නේ, ඊට පස්සේ එන්ටර්ප්‍රෙනර්ෂිප් කොහොමද, මොකක්ද ඉන්වෙස්ටිං කියන්නේ, තව කලාලෝකත් බණ්ඩාරනායකවරු ගැන, ඒ වගේ ගොඩක් දේවල් ගැන අපි කතා කළා. ඉතින් මේ වැඩසටහන් වලදී අපිට පෙරිච් එක දෙයක් තමයි මේකේ හුඟක් අය ප්‍රයෝජනයක් ලබනවා. ඉතින් අපි මේ ඒ කියන්නේ ව්‍යාපාර ලෝකයේ ගැන අපි කතා කරද්දී අපිට හිතිච්ච තව දෙයක් අපි මේකේ තව එක වැඩසටහනක් කරන්න ඕනේ කියලා. මොකද ඒක ගැන ගොඩක් ප්‍රතිචාර ආව පළවෙනි වැඩසටහන කළායින් පස්සේ. ඉතින් ඒක අවස්ථාව තමයි දැවිලා ඉන්නේ. ඉතින් විද්‍යාලය ආශිස් සංගමය වෙනුවෙන් මම ඕගොල්ලෝ ඔක්කොටම ඇරයුම් කරනවා මේ පැය එකමාර කාලය ගත කරන්න. ඒක හුඟක් වටීවි. ඕගොල්ලන්ගේ ජීවිතෙත් වටී. බණ්ඩාරනායක විද්‍යාලය ආශිස් සංගමයේ විදිහට අපි හුඟක් සතුටින් ඕගොල්ලන්ට ප්‍රදානය කරන තෑග්ගක් විදිහට මේක හිතා ගන්න. ඉතින් බොහොම ස්තුතියි දර්ශන මල්ලිට මම බාර කරනවා වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න. බොහොම ස්තුතියි. ස්තුතියි රන්න අයියේ. බොහොම ස්තුතියි. දැන් ඊළඟට අපි මෙම වැඩසටහනේ මූලික අංගය එහෙම නැත්නම් අපගේ ප්‍රධාන දේශනය පැවැත්වීමටයි ආරම්භ කරන්නේ. මම මුලින්ම ඔබට හඳුන්වා දීමට කැමතියි අපගේ ප්‍රධාන දේශකයා හේමින්ද ජයවීර මහත්මයා. එතුමා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඒ වගේම එතුමා මේ මාතෘකාව එහෙම නැත්නම් ව්‍යවසායකත්වය සහ නව්‍යකරණයට ලක් වූ ව්‍යාපාර අවස්ථා සම්බන්ධයෙන් දැනට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් ප්‍රායෝගිකව එම කටයුතු වලට දායක වෙන ඉතාමත් ඒ සම්බන්ධයෙන් ව්‍යාපාර රැසක එහෙම නැත්නම් ව්‍යවසායකත්ව කාරණා රැසකට දායක වෙච්ච මහත්මයෙක්. ඉතින් එතුමාගේ මේ අවස්ථාව වෙනකොට එතුමා ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු කිහිපයක් දරමින් සිටිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා නැනෝ තාක්ෂණ ආයතනයේ හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරිය වශයෙන් කටයුතු කළා. ඒ වගේම වර්තමානයේදී එතුමා ට්‍රේස් ලංකා එහෙම නැත්නම් තුරු එහෙම නැත්නම් zero trash කියන ආයතන කීපයේම සමාජික විදිහට කටයුතු කරනවා. ඉතින් මම හේමින්ද ජයවීර මහත්මයාට ආරාධනා කරනවා මෙම වැඩසටහනට සහභාගී වෙලා ඔබගේ අත්දැකීම් අපගේ සහෝදරයන් සමග බෙදා ගන්නා ලෙසත් ඒ වගේම අපගේ සහෝදරයන්ට මම ආරාධනා කර සිටිනවා එතුමාගේ අත්දැකීම් ඔබගේ ජීවිතයට යොදවත් ගන්නේ කෙලෙසද යන්න ඔබට මෙම දේශනය තුලින් යමක් එකතු කර ගන්නා ලෙසත්. හේමින්ද මහත්මයා බොහොම ස්තුතියි දර්ශන. ඒ වගේම NPG වැඩසටහනේ මට විශේෂයෙන් මට ආරාධනා කළාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මට පොඩි වෙලාවක් තියෙන විනාඩි 20ක් විතර වගේ වෙලාවක්. ඒ වගේ කාලෙදී කාරණා කීපයක් ගැන විශේෂයෙන්ම හඳුන්වා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒ විනාඩි 20න් පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ඒ වගේ වෙලාවක් තියෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. මුලින්ම මට දැන් මේ ලබා දුන්න මාතෘකාව තියෙන්නේ නව්‍යකරණයට ලක් වූ නව ව්‍යවසායක අවස්ථා හඳුනනවද? එතකොට නව්‍යකරණය කියලා කියන්නේ ඇත්තටම මම ඉංග්‍රීසි වචන කිව්ව සමහරට තා පොඩ්ඩක් තේරෙයි ඉනෝවේෂන් කියන එක. ඉනෝවේෂන් එක ව්‍යවසායක කියලා කියන්නේ අපි කියන ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියලා. ඔන්ටර්ප්‍රනර්ෂිප් වෙන්චර් එකක් ඉනෝවේෂන් එක එකතු වෙලා කරන්න පුළුවන්ද කියන එක අවස්ථා හඳුනගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ඔන්ටර්ප්‍රනර්ෂිප් වෙන්චර් එකක් නැත්නම් අපි තුමු බිස්නස් එකක් වෙන්න පුළුවන් ස්ටාර්ට්අප් එකක් වෙන්න පුළුවන් එකක් කරන්න කොහොමද ඒ තියෙන අවස්ථා කොහොමද අඳුනගන්නේ කියන එක ගැන මේ තමයි පැහැදිලි කිරීමක් මම කරන්න හදන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් මේ වචනවල විස්තරය පොඩ්ඩක් කියන්නම්. මොකද නැත්නම් ගොඩක් අය මේ වචන හරියට තේරුම් ගන්න නැහැ. ඔය වගේ ඔයගොල්ලෝ වගේ පොඩි අය විතරක් නෙමෙයි ගොඩක් අය ලොකු අයත් හරියට අඳුනගෙන නැහැ මේ වචන දෙකේ වෙනස. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන මේ ඉනෝවේෂන් කියන වචනේ ගොඩක් වෙලාවට ගොඩක් අය මේ තේරුම් අරගෙන තියෙන විදිහ වැරදි. ගොඩක් අය හිතන්නේ මේ ඉනෝවේෂන් කියලා කියන්නේ අලුත් දෙයක් හදනවා කියන එක.
අලුත් දෙයක් හදනවා කියන එකෙන්ම ඉනෝවේෂන් කියන වචනේ හරි තේරුම එන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් දෙයක් හදන්නත් ඕන. ඒකත් මම හිතන්නේ ඒකේ හරි අපි කියනවා ඩෙෆිනිෂන් එක නැත්නම් ඒකේ තේරුමෙන් භාගයක් හරි. ඉතුරු භාගය ඇත්තම තියෙන අලුත් දෙයක් හදලා විතරක් වැඩක් නැහැ. ඒ දේ මාකට් එකට යන්න ඕන. ඒ කියන්නේ ඒ දේ මිනිස්සු අතරට යන්න ඕන. මේ දෙකම සම්පූර්ණ වුණාම තමයි අපි කතා කරන මේ නව්‍යකරණයක් වුණා නැත්නම් නවෝත්පාදන කියලාත් අපි සමහරවිට කියනවා ඉනෝවේෂන් කියන එක සම්පූර්ණ වෙන්නේ එතකොටයි. ඉතින් මේ ඉනෝවේෂන් කියන එක සම්පූර්ණ වෙන්න ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන් නැත්නම් අපි හිතනවා process එකක් කියලා කියන්නේ අපිට හදන දැන් එකම භාණ්ඩය වෙන්න පුළුවන් එක එක විදිහට හදන්න පුළුවන්. ඒ හදන process එක වෙන්න පුළුවන්. සිතිවිලි වල වෙනසක් හදන එකත් අපි සමහරවිට නව්‍යකරණයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය අපි කියනවා මේ අපි මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් ඉනෝවේෂන් එකක් තමයි. හැබැයි ඒකේ ප්‍රධානම දේ වෙන්න ඕනේ ඒක මිනිස්සු අතරට යන්න ඕන. ඉතින් මේ ඕනම අවස්ථාවක් එන්න පුළුවන් නවෝත්පාදනයක්, නව්‍යකරණයක් නැත්නම් අපි කතා කරන මේ ඉනෝවේෂන් එකක් කියන එක. ඒතර ව්‍යවසායක කියන වචනේ තේරුම මොකක්ද? මේ දෙක ගොඩක් ළඟින් යනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. ව්‍යවසායකෙක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ගොඩක් අයට ව්‍යවසායකෙක් කියලා කිව්වහම නිකන් හිතෙන්නේ මේ බිස්නස් එකක් කරන මිනිස්සෙක්. නැත්නම් සල්ලි ගොඩාක් හොයන මිනිස්සෙක්. නමුත් එතන පොඩි වැරැද්දක් තියෙනවා. ව්‍යවසාය කියන නියම වචනේ තේරුම මේ සල්ලි හොයන මිනිස්සෙක්වත් බිස්නස් එකක් කරන කෙනෙක්ම නෙමෙයි. බිස්නස් කරන මිනිස්සුත් ව්‍යවසායකයෝ වෙන්න පුළුවන්. නමුත් ව්‍යවසායක කියන වචනේ නියම තේරුම තියෙන්නේ ලෝකයේ මිනිස්සුන්ට තියෙන වැඩි දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට විසඳුමක් කියන කෙනෙක් තමයි නියම ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපිට තමන්ගේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. අපි තුන් ටැප් එකක් කැඩිලා තියෙනවා. ටැප් එක තමන් හදා ගන්නවා කියන එකෙන් ඒක ව්‍යවසායකෙක් නෙමෙයි. නමුත් ලෝකෙ හැමතැනම ටැප් කැඩෙනවා නම් හරි නැත්නම් මිනිස්සුන්ට වතුර පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් අපි තමන්ගේ ගෙදර වාහනේ නෙමෙයි ගෙදර හැම ගෙදරකම වාහනයකින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ වැඩි දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තියෙන තැනක් ඒක අඳුනගෙන ඒකට විසඳුමක් ගේන කෙනෙක් තමයි අපි සාමාන්‍යයෙන් නියම අර්ථකථනයේ ව්‍යවසායකයෙකුට කියන්නේ. ඉතින් ඒ හරි ප්‍රශ්නේ අඳුනගෙන ඒ හරි ප්‍රශ්නෙට හරි උත්තරේ ගේන කෙනාට අනිවාර්යයෙන්ම ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. සල්ලි පස්සෙන් එනවා. ඒක තමයි අපි දන්න ලෝකයේ ඉන්න විශිෂ්ටතම ව්‍යවසායකයන් greatest entrepreneurs කියලා අපි කියන කට්ටියට ගොඩාක් සල්ලි දෙන්නේ. අපි කතා කරොත් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනම තැනක මේ entrepreneursට තමයි ගොඩක්ම සල්ලි තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එංගලන්තේ මහරජිනට අපි ඔච්චර කතා කරනවා. එයාගේ වත්කම තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන එකක් විතර පමණ. ඇමරිකානු ඩොලර් බිලියන එකක වගේ වත්කමක් තමයි එංගලන්තේ මහරජිනට තියෙන්නේ. නමුත් අපි කතා කරන ඊලොන් මස්ක් වගේ කට්ටිය ලෝකේ දැන්ට ඉන්න පොහොසත්ම ව්‍යවසායකයන් කියලා කියන මේ ඊලොන් මස්ක්. එතකොට ඒ ඊලොන් මස්ක්ගේ වත්කම දැනට මේ වෙනකොට ගණන් ගන්න තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 300ක් විතර. ඒ කියන්නේ මහරජිනගේ වත්කම වගේ 300 ගුණයක් විතර වෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ මේ හරි ලෝකේ තියෙන දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ගේන මිනිස්සු අපි කතා කරනවා නම් හරියට ව්‍යවසායකයන්ට ලෝකේ පොහොසත්ම මිනිස්සු වෙනවා. මොකද හේතුව ඒ දේවල් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවල් වලට මුදල්මය වටිනාකමක් නිකම්ම එනවා. ඉතින් මම හිතනවා මම මුලින්ම අඳුනලා දෙන්න ඕනේ මේ දෙකේ තේරුම. මොකද ගොඩක් අය හිතනවා මේ සල්ලි හොයන මිනිස්සෙක් නැත්නම් තමන්ගේ බිස්නස් එකක් කරන කෙනෙක් ව්‍යවසායකයෙක් කියලා. ඒකෙන් ඒ අදහස සම්පූර්ණයෙන්ම එන්නේ නැහැ. මොකද මිනිස්සු ඉන්නවා හොර වැඩ කරලා සල්ලි වෙන, හොර බිස්නස් කරලා සල්ලි වෙන මිනිස්සු. ඒගොල්ලෝ ව්‍යවසායකයෙ වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ප්‍රශ්නයකට විසඳුමක් ගේන්න ඕන. ඒ දේ ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ සඳහා යා අපි කතා කරන භූමිය වෙන්න පුළුවන්. එතකොට මිනිස්සු වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්, මානව සම්පත් වෙන්න පුළුවන්. ඒක එකතු කරලා ඊට අමතරව මේ රිස්ක් එක අරගෙන අපි කියන රිස්ක් එක අරගෙන ඒ අනිත් හැමදේම යන්ත්‍ර උපකරණ ඔක්කොම අරගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම ගේන කෙනා තමයි අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නෙට මම ගියොත් මේක ඇත්තම ප්‍රශ්නේ අපි මේ වගේ ව්‍යවසායක අවස්ථා හඳුනාගන්නේ කොහොමද කියලා. දැන් මම ඒකට උත්තරේ පොඩ්ඩක් කලින්ම දුන්නා. මම මේ ව්‍යවසායකයෙක් කියලා හඳුන්වනකොට අපි ව්‍යවසායකයෙක් වෙන්න ඕන නම් නැත්නම් ඉනෝවේටර් කෙනෙක් වෙන්න ඕන නම් නව්‍යකරණය කරන කෙනෙක් වෙන්න ඕන නම් ওই දෙකම එකතු කරලා කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද එතකොට තමයි අපි කතා කරන දැන් අපි කතා කරන ලෝකයේ ශ්‍රේෂ්ඨතම ව්‍යවසායකයන් මේ ඉනෝවේෂන්ස් එක්ක යන කෙනෙක්, නව්‍යකරණයත් එක්ක යන කෙනෙක් තමයි බොහෝ විට අපි දකින්නේ. ඉතින් මේ දෙකම එකතු කරන්න නම් අපිට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ලෝකයේ වැඩි දෙනෙකුට තියෙන ප්‍රශ්න මොනවද කියලා අඳුන ගන්න විදියක්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම
පොඩි උදාහරණයක් ගත්තොත් අපි වැඩි දුර ඈත යන්න ඕනේ නැහැ. ලෝකේ විශාල ප්‍රමාණයකට තියෙන ප්‍රශ්න අපිට වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. මේ එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙන ප්‍රශ්න නෙමෙයි. 10කට 15කට තියෙන ප්‍රශ්න නෙමෙයි. 1000කට 2000කට තියෙන නෙමෙයි. මිලියනයකට සමහරට බිලියනයකට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි අඳුනගත්තොත් ඒවට හරි උත්තර හෙව්වොත් අති විශාල ඉතාමත්ම වටිනා ව්‍යවසායක අදහස් මේ අරන් එන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකේ අපි කතා කරනවා මේ ග්‍රෑන්ඩ් ග්ලෝබල් චැලෙන්ජස් කියලා දෙයක් අපි කතා කරනවා. ග්‍රෑන්ඩ් ග්ලෝබල් චැලෙන්ජස් කියලා කියන්නේ ඒක වචනෙන් ඒක හරියට විස්තර කරොත් එහෙම ලෝකේ බිලියනයකට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න තමයි ග්‍රෑන්ඩ් ග්ලෝබල් චැලෙන්ජස් කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් වතුර. වතුර අද ලෝකේ ග්‍රෑන්ඩ් ග්ලෝබල් චැලෙන්ජ් එකක්. වතුර කියන එක. එතකොට ආහාර ලෝකේ ග්‍රෑන්ඩ් ග්ලෝබල් චැලෙන්ජ් එකක්. අධ්‍යාපනය ග්‍රෑන්ඩ් ග්ලෝබල් චැලෙන්ජ් එකක්. දැන් ඔයගොල්ලන්ට සමහරට එක පාටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට කණ්ඩ තුන් වේලටම කැම තියෙනවා වෙන්න පුළුවන්. ඉගෙන ගන්න අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ලෝකයේ වැඩි දෙනෙක් අපි ගත්තොත් එහෙම හුඟක් රටවල් වල මේ අධ්‍යාපනය කියන එක ලොකු ප්‍රශ්නයක්. ආහාර කියන එක ලොකු ප්‍රශ්නයක්. වතුර කියන එක ලොකු ප්‍රශ්නයක්. එතකොට ශක්තිය අපි කතා කරනවා මේ එනර්ජි කියන එක. එනර්ජි කියන එක දැන්ටමත් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. දවසට පැය 4ක් 5ක් ලයිට් කපනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට විසඳුම් ගේන්න ඕන. ලංකාවේ මිලියන 20ක් මිනිස්සුන්ට දැන් මේ අපි කතා කරන මේ එනර්ජි කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට පහුගිය කාලේ දැනුණත් අපි දන්නවා මේ සෞඛ්‍ය කියන එක, හෙල්ත් කියන එක ලොකු ප්‍රශ්නයක්. දැන්ටමත් අපිට තාමත් අපි කොවිඩ් දුව දුරින් එළියට අවිල්ලා නැහැ. මුළු ලංකාවේ හැම ජනගහනය ගත්තොත් විතරක් නෙමෙයි මුළු ලෝකෙම බිලියන 7ක් මිනිස්සුන්ට මේ සෞඛ්‍ය කියන එක ලොකු ගැටලුවක්. දැන් ඔය කොවිඩ් වගේ දේවල් ඉඳන් ඉස්සෙල්ලා අපි දන්නවා හෘද සම්බන්ධ රෝග කාඩියෝවැස්කියුලර් ඩිසීසස් වගේ ඒවා තමයි ලෝකේ ඉහළින්ම තිබ්බේ වැඩිම මිනිස්සු ගාණක් ලෝකේ මැරෙන්නේ කාඩියෝවැස්කියුලර් ඩිසීස් ඉඳ. දැන් උනත් මේ කොවිඩ් තියෙන කාලෙත් ඇත්තටම අපි කොවිඩ් ගැන මෙච්චර කතා කරාට වැඩිම මිනිස්සු මැරෙන්නේ කොවිඩ් වලින් නෙමෙයි. වැඩිපුර මිනිස්සු මැරෙන්නේ කාඩියෝවැස්කියුලර් ඩිසීස් වලින්. ලංකාවේ ගත්තොත් එහෙම අංක 1 වැඩිම මිනිස්සු මැරෙන්නේ කාඩියෝවැස්කියුලර් ඩිසීස් වලින්. දෙවෙනියට වැඩිම මිනිස්සු මැරෙන්නේ මේ අනතුරු වලින්. ඉතින් මම හිතන්නේ ඒක අපි කොවිඩ් වගේ ඒවා තියෙන බොහොම පස්සේ. ඉතින් අපිට තේරෙනවා මේ මිනිස්සු මැරෙන එකට අපිට ප්‍රශ්නයක් හැටියට අපි අරගෙන ඒකට උත්තර හොයනවා නම් ඒ සඳහා ඕන තරම් අවස්ථා තියෙනවා. ඒකට අපිට ගේන්න පුළුවන් අභිධයක් ලංකාවේ පාරවල් වල අනතුරු වළක්වන්න ක්‍රමයක්. ඒතකොට ලංකාවේ හෘද රෝග වලින් මැරෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නම් හරි ප්‍රශ්නේ අඳුනගෙන හරියට උත්තරයක් එනවොත් එහෙම ඒකට මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒකට උදව් කරන්න ඒ ඔයා තමන් හදන භාණ්ඩය හෝ සේවාව හෝ ලබා ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ ව්‍යවසායක අවස්ථා අඳුනාගන්නේ කොහොමද? මේ ඔපචුනිටිස් අපි ගන්නෙ කොහොමද කියන එකට අපි මුලින්ම කරන්න ඕන. ඉස්සෙල්ලා ඒ මොනවද තියෙන ප්‍රශ්න මොනවද කියලා හරියට අඳුන ගන්න ඕන. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. නමුත් මම හිතන්නේ මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් අපි එක ක්‍රමයක් මම විශේෂයෙන්ම අඳුනලා දෙන්නම්. දැන්ට ලෝකයේ අපි කතා කරනවා මේ ඩිසයින් තින්කින් කියලා කොන්සෙප්ට් එකක් තියෙනවා. ඩිසයින් තින්කින් කියලා කොන්සෙප්ට් එකක් තියෙනවා. ඒක බොහෝ විට කට්ටිය පාවිච්චි කරනවා මේ වගේ ව්‍යවසායක නව්‍යකරණ සඳහා අවස්ථා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හැටියට, මෙතඩොලොජි එකක් හැටියට. මේ ඩිසයින් තින්කින් මෙතඩොලොජි කියලා මහා ලොකු අමුතු මේ රොකට් සයන්ස් එකක් නැහැ. ඒකේ තියෙන්නේ අපි තුමු දැන් උදාහරණයක් ගත්තොත් බොහොම මේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි තුමු ඔයගොල්ලන්ට ඕන කරනවා මේ වයසක කට්ටියට, මහලු කට්ටියට අවශ්‍ය කරන මොකක් හරි මෙවලමක් හරි යම් කිසි දෙයක් හදන්න ඕන ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒගොල්ලන්ට ඇවිදින්න පහසු කරන්න හරි නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගන්න හරි මොකක් හරි දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් කරද්දී අපි මුලින්ම ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි ඒ වයසක කෙනෙක් එක්ක කතා කරන්නේවත් නැහැ. Taman හිතාගෙන මේක තමයි මේ වයසක අයට මහලු අයට අවශ්‍ය දේ කියලා අපි දෙයක් හදන්න ගන්නවා. දැන් මේ ක්‍රමවේදය වැරදි. එතනින් තමයි ගොඩක් වෙලාට අපිට වෙන්නේ අපි වැරදි ප්‍රොඩක්ට්ස් හදන්න ගන්නවා. නමුත් මේ ඩිසයින් තින්කින් වලදී අපිට කියලා දෙන්නේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේ ප්‍රශ්නේ හරියට අඳුන ගන්න ඕන. ප්‍රශ්නේ හරියට අඳුන ගන්න අපි ඇත්තටම මේ දැන් අපේ ප්‍රොඩක්ට් එක හරි භාණ්ඩය සේවාව අපි ලබා ගන්න කාටද ලබා දෙන්නේ කාටද ඒගොල්ලොත් එක්ක අපි කතා කරන්න ඕන. දැන් මෙතන මහලු අය වෙනුවෙන් නම් අපි කරන්නේ all people වෙනුවෙන් නම් අපි කරන්නේ ඒගොල්ලොත් එක්ක අපි කතා කරලා ඒගොල්ලෝ එක්ක සංවාදයක් ඇති කරන්න ඕන. අපි ඒකට අන්තිමේදී ඇත්තටම කියන්නේ එම්පතයිස් කරන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නේ අපි හොඳට තේරුම් අරගෙන ඒක හොඳට වටහා ගන්න ඕන.
ඒකට හොඳම විදිය තමයි මහලු ඇත් එක්ක වයසක ඇත් එක්ක කතා කරන්න ඕනේ. ඒකොත් එකට ජීවත් වෙන්න ඕනේ. යම්කිසි ඒ ගැන පිළිබඳ ඔයගොල්ලන්ගේ ඇත්ත ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට අඳුන ගන්න ඕනේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්න මම මේ කියන කතාවම 1980 ගණන් වල එක විශ්වවිද්‍යාල කණ්ඩායමක් කරන්න හැදුවා. ඒගොල්ලන්ට හිතුණා මේ වයසට ගියාපම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇවිදින්න අමාරුයි, ඉක්මනට යම් කිසි දැනකට යන්න අමාරුයි. ඒකට හොඳ දෙයක් කරමු කියලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ගමන් කරන්න පහසු කරන්න යම් කිසි යන්ත්‍රයක් හරි පොඩි දෙයක් හදන්න ඕන කියලා මම මේ කතා කරන්නේ 1980 ගණන් වල. ඒගොල්ලෝ ඉස්සලත් ඒ ටීම් එක ඉස්සලා වැඩ කරන්න ගත්තා. නමුත් මේගොල්ලන් නිකන් හිතලා මේ ඩිසයින් තින්කින් මෙතඩොලොජි එකේ යන්න ඕන කියලා මේගොල්ලෝ කරේ ඇත්තටම ගිහිල්ලා වයසක මිනිස්සු ඉන්න අර මේ තැනකට ගිහිල්ලා රෝහල වලට ගිහිල්ලා ඒ තැන් වල ගිහිල්ලා කට්ටියත් එක්ක කතා කරන්න ගත්තා. අන්තිමේදී මේ ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකේ මම කියන්නේ ඉස්සලා මෙන්නේ ඒගොල්ලොත් එක්ක කතා කරලා එම්පතයිස් කරලා ඊට පස්සේ හරියට ප්‍රශ්නේ අඳුනගෙන ඊට පස්සේ තමයි ඒ සඳහා විසඳුම් හොයන්න ඕන. අපි කියන අයිඩියේෂන් කියන එක කරන්නේ ඊටත් පස්සේ. ඒ කියන්නේ ස්ටෙප්ස් දෙකකට පස්සේ තමයි අපි ඇත්තටම ඩිසයින් අයිඩියේට් කරන්න හදන්නේ. අපි මොන හරි අයිඩියාස් ගැන කතා කරන්නේ නෙතෙන්. ඉතින් මේ ප්‍රොසෙස් එකේ යනකොට අන්තිමේදී මේගොල්ලෝ ඇත්තටම තේරුම් ගත්තා නියම ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ වයසක අයට මේ ඇවිදින්න තියෙන ප්‍රශ්නේ නෙමෙයි. ඒගොල්ලන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අවුරුදු ගාණක් එකට ඉඳලා අවුරුදු ගාණක් එකට හිටපු මිනිස්සු දැන් හම්බෙන්න විදියක් නැහැ. කතා කරන්න විදියක් නැහැ. වැඩ කරපු තැන්වල, ඉස්කෝලවල නැත්නම් ගමේ මිනිස්සුම ඉස්සර වගේ හම්බෙන්න විදියක් නැහැ. මේගොල්ලන්ට කතා කරන්න බැරි කමයි තියෙන්නේ. ඉතින් අවසානයේදී මේ කණ්ඩායම ඇත්තටම කරේ මේ අර ගමන් පහසුව සඳහා අවශ්‍ය උපකරණයක් හදපු නෙමෙයි. මේගොල්ලන්ට කමියුනිකේට් කරන්න, කතා කරන්න උපකරණයක් හදපු එක තමයි අන්තිමට කරේ. ඇත්තටම මම මේ කතානේ 1980 ගණන් වල ඔය Zoom ද, ටෙලිෆෝන් ද, ඒවා ගොඩක් මොබයිල් ටෙලිෆෝන් ද තිබ්බ නැති කාලෙක මේගොල්ලෝ කරේ අන්තිමට ප්‍රොඩක්ට් එකක් හැදුවා වයසක අයට පහසුවෙන් තමන්ගේ පවුලේ අයත් එක්ක, ළමයි එක්ක, එතකොට ඉස්සර කාලේ හිටපු යාළුවොත් එක්ක කතා කරන්න මේවලමක් හදපු එක තමයි කරේ. ඉතින් මෙතන වැදගත්කම තමයි මේ වගේ ව්‍යවසාය අරමුණු අවස්ථා හඳුනා ගන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕන අපි ඒ ප්‍රශ්නය හරියට අඳුන ගන්නවා. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ඒ ප්‍රශ්නය තේන මිනිස්සුත් එක්ක තමයි මේ ප්‍රශ්නයත් එක්ක කතා කරන්න ඕනේ. මේ ප්‍රශ්නය ගැන හරියට අඳුන ගන්න. ඊට පස්සේ තමයි ඒ ගැන අයිඩියේෂන් නැත්නම් ඒ ගැන ඒකට විසඳුම් ගේන්න ඕනේ. විසඳුම් ගෙනල්ලා ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි කරන ප්‍රොටෝටයිප් එකක්. ප්‍රොටෝටයිප් එකක් හදන්න ඕනේ. හදලා ඒ ප්‍රොටෝටයිප් එක අපි ටෙස්ට් කරලා වැඩක් නැහැ. ඒ ප්‍රොටෝටයිප් එක අපි කතා කරලා දැන් මෙතන මම උදාහරණයකට ගත්ත මහලු අයත් එක්ක නම් කතා කරේ මහලු අයත් එක්ක මේ ප්‍රොටෝටයිප් එක මේ ටෙස්ට් කරන්න ඕනේ. නැතු අපි ටෙස්ට් කරලා දැන් ගොඩක් වෙලාට වෙන්නේ අපිම ප්‍රොඩක්ට් අයිඩියා එකක් හිතලා අපිම ටෙස්ට් කරලා අපි මාකට් එකට දාන්න හදනවා මේක වැඩ කරයි කියලා. නමුත් කවදාවත් ඒ වගේ ප්‍රොඩක්ට් සාර්ථක වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා මේ ප්‍රශ්නය හරියටම මුහුණ පාන කට්ටියත් එක්ක ඒක හරියටම ප්‍රශ්නය අඳුනගෙන ඊට පස්සේ ඒක ප්‍රොටෝටයිප් එකක් හදලා ඒ ප්‍රොටෝටයිප් එක ඒගොල්ලෝ එක්කම ටෙස්ට් කරලා බලන්න ඕන. මේකද ඒගොල්ලෝ අවශ්‍ය විසඳුම කියලා. ඊට පස්සේ ඒක එකපාරක් කරලා වැඩක් නැහැ. ඒක අපි කතා කරනවා අර repetitively කීප පහරක් ඒක කරලා තමයි modify කරලා මම හිතන්නේ අපි මේ කතා කරන 21 වෙනි සීවසේ ව්‍යවසායක අරමුණකට යන්න අවශ්‍ය නම් වඩාත්ම වැදගත් වෙන්නේ අපි ඊටාම වේගෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ අවුරුදු ගණන් හිතලා අයිඩියාස් ගැන හිතලා මාකට් එකට දානකොට ගොඩක් වෙලාට වෙන්නේ අපි හිතපු දේ තව මිලියන 7ක් බිලියන 7ක් ලෝකෙ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකෙන් මිලියනක් මිනිස්සු අපි හිතන දේම තවත් මිනිස්සු හිතනවා. ඉතින් ගොඩක් වෙලාට අපිට තියෙන්නේ අපෙන් කොපි කරා කියලා ඇත්තම කොපි කරපු දේ නෙමෙයි වෙන්නේ. අපි වගේම හිතන මිනිස්සු තව මොන් තරම් ඉන්නවා. ඉතින් අපි හිතා තටම හිටියොත් එහෙම ගොඩාක් කල් ගත්තොත් එහෙම අපේ අයිඩියා එක අපිට කලින් ගොඩාක් මිනිස්සු ඒ විදිහටම හිතලා ඒ විදිහටම මේ මාකට් එකට දානවා. ඉතින් මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ ඉතා ඉක්මනට මාකට් එකට තමන්ගේ ප්‍රොඩක්ට් එක දාන එක ඒ ක්‍රියාත්මක වීම තමයි වැදගත්. අර හිතලා වැඩක් නැහැ. ඉතා ඉක්මනට මේක අපි කතා කරන්නේ ඒක වැඩේට බහින්න ඕන. වැඩේට බහැලා ප්‍රොඩක්ට් එක අපි සමහරට 100%ක් සාර්ථක ප්‍රොඩක්ට් එකක් නොවෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් ඉක්මනට මාකට් එකට දාලා ඒකේ ෆීඩ්බැක් එක අරගෙන ප්‍රොඩක්ට් එක ආයෙ මොඩිෆයි කරලා ඒ ප්‍රොසෙස් එකේ යන්න ඕන. මම හිතන්නේ ඒකට ඉතාම හොඳ ප්‍රොසෙස් එකක් තමයි මේ ඩිසයින් තින්කින් කියන ප්‍රොසෙස් එක මම කියපු. ඒක හරියට හැදෑරුවොත් අපිට මේ ව්‍යවසායක අරමුණු අවස්ථා ඕන තරම් මතුවෙන්න ගන්නවා. ඉතින් මම හිතනවා මම බොහොම සැකේවින් ඉනෝවේෂන් එකට යන්නේ කොහොමද? ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක බොහොම මේක ඒ කියන තරම් පහසු නැහැ. දැන් ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ අපි කතා කරනවා මේ ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් කියලා එකක් කතා කරනවා. GII කියලා කියන්නේ ඒකේ හැටියට ලංකාව ඉන්නේ අනිත් රටවල් එක බැලුවොත් එහෙම බොහොම පිටිපස්සේ.
ලංකාව රටවල් 127කින් ලංකාව වෙන්නේ 104 වෙනි තැන. ඉතින් එතනින් අදහස් කරන්නේ ලංකාවේ මේ නවෝත්පාදන නවීකරණ දේවල් වෙනවා බොහොම අඩුයි. ඒකට තවත් තියෙනවා එක මිනුම් දණ්ඩක් ව්‍යවසායකයන් ප්‍රමාණය මුළු ජනගහනයෙන් බෙදපුවාම එන ගාන. ඒකෙත් ලංකාවේ ඉන්නේ බොහොම පිටිපස්සේ. ඉතින් මේ දෙකෙම කියන්නේ ලංකාවේ ඉනොවේටර්ස්ලා නවෝත්පාදකයන් සහ ඔන්ටර්ප්‍රනර්ස්ලා ව්‍යවසායකයන් ප්‍රමාණය බොහොම අඩුයි ලංකාවේ ජනගහනයත් එක්ක බලපුවාම. සහ ලංකාව හැටියට මුළු රටේ හැටියට. ඉතින් ඒක තමයි අපි කොච්චර හොඳ මේ එන්ජිනියර්ස්ලා විද්‍යාඥයන් වගේ ගොඩාක් කට්ටිය ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට මේ නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන්ගේ අඩුවක් ලංකාවේ තියෙනවා. ඒක තමයි ලංකාව අවුරුදු ගාණක් අපිත් ගත්තොත් එහෙම නිදහස අරගෙන අවුරුදු පහුගිය අවුරුදු 70 80 කාලය තුල ලංකාවේ ලොකු දියුණුවක් ඇති නොවීමට හේතුව ඒක තමයි. ඉතින් අපි ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 40 50 ඇතුළත ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙච්ච රටවල් ගත්තොත් දකුණු කොරියාව, සිංගප්පූරුව, දැන් අපි දකිනවා තායිලන්තයේ ලොකු පිබිදීමක් තියෙනවා, බංග්ලාදේශයේ ලොකු පිබිදීමක් තියෙනවා. එතකොට තවත් රටවල් කිහිපයක් අපි ගත්තොත් එහෙම ඉතා විශාල දියුණුවක් අපිට පේනවා. විශේෂයෙන්ම යුරෝපීය රටවල් කාලයක් දුප්පත් හැටියට හිටපු රටවල් දැන් විශේෂයෙන්ම ඉස්සරහට අවිල්ලා තියෙනවා. මේ රටවල් වල අපි දකින්න දේ තමයි මේ ව්‍යවසායකයන් නැත්නම් නවෝත්පාදකයන් අපි කියන්නේ engine of growth of a country කියලා. මේගොල්ලෝ ඉස්සරහට අවිල්ලා තියෙනවා. මේගොල්ලෝ තමයි ඒ රටේ ඉතාම මේ සුවිශේෂී වැඩ කොටසක් කරන්නේ. ඒගොල්ලෝ ඉස්සරහට අවිල්ලා අලුත් ප්‍රොඩක්ට්ස් හදලා ඒ දැන් ඒ රටේ විතරක් නෙමෙයි රටෙන් එළියට ප්‍රොඩක්ට්ස් යවලා ඒ ලොකු දෙයක් කරනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ මිනිස්සු තමයි අපිට ඉස්සරහට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම මේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට අපිට අවශ්‍ය වෙන්නේ ඒ වගේ ඔයගොල්ලෝ තාම පොඩි බව ඇත්ත. නමුත් ඔයගොල්ලන්ට තව කල් තියෙනවා. නමුත් දැන් ඉඳන්ම ව්‍යවසායකෙක් වෙන්න නවෝත්පාදකෙක් වෙන්න හිතන්න පටන් ගන්නවා. එකපාරටම දැන් අද හිතලා හෙට නවෝත්පාදකෙක් වෙන්න බෑ. ඒකට කාලයක් යනවා. ඒ සඳහා ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මම මුලිනුත් කිව්වා ඒ සඳහා වැදගත්ම දේ තමයි මේ තනියම නවෝත්පාදනයේ දේවල් කරන්න බෑ. ලෝකේ මම හිතන්නේ අන්තිමටම තනියම නවෝත්පාදකයෙක් බිහි වුණා නම් බිහි වුණේ මම හිතන්නේ අවුරුදු 10ක විතර කලින් මිනිස්සු ගින්දර වහගන්න කාලේ. ඒක හම්බෙන් වෙච්ච දෙයක්. මේ හම්බෙන් නවෝත්පාදන කරන්න වෙන්නේ නැහැ. ඒ සඳහා ලොකු දැනුමක් අවශ්‍යයි. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි තනියම මේක කරන්න බෑ. මොකද නවෝත්පාදනයක් වගේ කරන්න ව්‍යවසායක වෙන්න එක එක විදිහේ දැනුම් ගොඩක් තියෙනවා. උදාහරණයක් තාක්ෂණය ගැන දැනගන්න ඕන. මාකටිං අපි කියන්නේ අලෙවිකරණය ගැන දැනගන්න ඕන. එතකොට බිස්නස් පැත්ත. මේ ව්‍යාපාර දැනුම තියෙන්න ඕන. නීතිමය දැනුම පොඩ්ඩක් තියෙන්න ඕන. ඒ හැමදේම එකතු කරලා තනි මිනිස්සෙකුට ඒ දැනුම එන්නේ නැහැ. ඒ සඳහා අපිට පුළුවන් නම් ටීම් එකක් හදාගන්න. මම තාක්ෂණයේ පැත්ත බලා ගන්නම්, මම ව්‍යාපාරයේ පැත්ත බලා ගන්නම්, මම අලෙවිකරණය බලා ගන්නම්. මේකේ තුන් දෙනෙක් එකතු වෙලා වෙනස් දැනුම් තියෙන තුන් දෙනෙක් එකතු වෙලා කරනවා නම් මම හිතන්නේ ඉතා ඉක්මනටම භාණ්ඩයක් හෝ දෙයක් මාකට් එකට දාන්න පුළුවන්. මම හිතන්නේ මම කිව්වා වගේ වේගය ඉතාම වැදගත්. මේ ටීම් එකක් හැටියට වැඩ කරන්න පුළුවන් අයට තමයි හොඳ ව්‍යාපාරිකයන්, හොඳ නවෝත්පාදකයන් වෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න මේ ටීම් එකක් හැටියට වැඩ කරන්න. අපි එක්සෑම් පාස් වෙන්න නම් තනියම, නමුත් නවෝත්පාදකයෙක් වෙන්න ඕන නම් තනියම වෙන්න බෑ. කණ්ඩායමක් හැටියට වැඩ කරන්න, කණ්ඩායමක් හැටියට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එහෙම කරපු මිනිස්සු තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවෝත්පාදකයන්, ශ්‍රේෂ්ඨතම ව්‍යවසායකයන් වෙලා තියෙන්නේ. මේ ටීම් එකක් ඇදගෙන යන්න පුළුවන්. ටීම් ඒ ලීඩර්ෂිප් ස්කිල්ස්, ඒ නායකත්ව දැනුම සමගම ඒ කණ්ඩායමක් හැටියට වැඩ කරන්න පුළුවන් කට්ටිය තමයි ඒ තැනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ බොහොම මම ගොඩාක් විස්තර කරන්න ගියේ නෑ වෙලාවත් එක්ක. නමුත් මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා ඇති මේ විශේෂයෙන්ම කවුද ව්‍යවසායකයෙක් කියන්නේ කවුද, නවෝත්පාදනය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඇති. ඒ සඳහා අවස්ථා හඳුනගන්නේ කොහොමද කියලා මේ තේරෙන්න ඇති. නමුත් ඒ සඳහා අවස්ථා ලබාගෙන ඒ නවෝත්පාදයක් වෙන පාර යන්නේ කොහොමද කියන එක කණ්ඩායමක් හැටියට වැඩ කරන්න ඕන. ඒ වගේම වෙනස් අදහස් තියෙන මිනිස්සු එකට එකතු වෙන්න ඕන. ඉතින් මේ කාරණා ගැන තමයි මට විශේෂයෙන් කියන්න ඕනේ. අපිට වෙලාව තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම දිගටම රැඳී ඉන්නම්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හේමිද මහත්මයා. ඇත්තටම ඔබතුමා දැනටමත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලබාගත් දැනුම සහ ඔබතුමාගේ ප්‍රොෆයිල් එක අපි බලපුවම ඔබතුමා එක්ක සෙක්ටර් එකකට වෙලා නැහැ. නමුත් ඉංජිනේර කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. ඊට අමතරව තවත් වෙන මාර්ග ඔස්සේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අවසාන කාලයේදී ඔබතුමා හර්ථ සංකල්පයත් සමග යම්කිසි සම්බන්ධතාවයක් හරහා ව්‍යවසායකත්ව
මේ කාරණාවට ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන් තවදුරටත් දැන් ශ්‍රී ලංකාව වගේ රටක ඉන්න පුද්ගලයෙකුට එහෙම නැත්නම් අපි හිතමු අපේ සහෝදරයෙකුට ඔහු හිතනවා නම් මම ශ්‍රී ලංකාව ඇතුළේ ඉඳගෙන මොන වගේ නවෝත්පාදන එහෙම නැත්නම් ව්‍යවසායක අවස්ථාවක් සඳහා යොමු විය යුතුද? මොකද අපිට සමහරට මුළු ලෝකෙටම බලපාන ව්‍යවස්ථායක අවස්ථා අපි ලංකාව ඇතුළට අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමාගේ අත්දැකීමත් එක්කලා ලංකාව ඇතුළේ ඉන්න පුද්ගලයෙකුට මොන වගේ මාර්ග එහෙම නැත්නම් මාර්ග කීපයක් තියෙනවා නම් ඒ මොන වගේ අදහසක්ද කියන එක අපිට දැනගන්න පුළුවන්ද? මම බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා අපි මම කිව්වා ඉස්සෙල්ලා අර ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එක වගේ දේවල් කතා කරනකොට දැන් ලංකාව අපිටම යම්කිසි භාණ්ඩයක් හරි දෙයක් එලියට ගෙනාවොත් නවෝත්පාදකයෙක් හැටියට ලංකාවේ මාකට් එකට විතරක් දාලා මදි. ඒක අපි ලංකාවෙන් එළියට ගෙනියන්න ඕනේ. ඒතකොට තමයි ලොකු රටක් හැටියට එළියට යන්න පුළුවන්. ඉතින් මේ අපි ලංකාවෙන් එළියට භාණ්ඩයක් මාකට් කරනවා නම් අපිට ලොකු තරගයක් තියෙනවා. තව ලෝක රටවල් ගොඩාක් ඉන්නවා අපිට වඩා දක්ෂ සහ අපිට වඩා තාක්ෂණයේ පැත්තෙන් ඉහළ රටවල්. දැන් උදාහරණයක් ගත්තොත් මම මේ කරන්න එපා කියලා කියනවනේ. නමුත් අපි ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕන. අපි රොකට් එකක් ලංකාවෙන් එළියට යවන්න හදනවා කියලා. නමුත් රොකට් තාක්ෂණය ලංකාවේ රොකට් තාක්ෂණයයි ලෝකයේ අද ඉදිරියෙන්ම රොකට් තාක්ෂණය ඉන්නේ චීනය. එතකොට දෙවෙනියට ඇමරිකාව මේ වගේ රටවල් එක්ක බැලුවොත් එහෙම අපි අහසට පොළොව වගේ. ඉතින් එතකොට ඒ වගේ තාක්ෂණයක් එක්ක අපිට රටක් හැටියට මේ අවස්ථාවේදී යන්න තියෙන chance එක බොහොම අඩුයි. එතකොට අපි මේ වගේ දේවල් ගැන පරිස්සම් වෙන්න ඕන. නමුත් සමහර දේවල් තියෙනවා අපි කියනවා අපිට අපේ සම්පත් නිසා ලංකාවේ තියෙන සුවිශේෂී දේශගුණයන් සහ භූමි ලක්ෂණ නිසා සහ අපේ පිහිටීම නිසා අපිට සුවිශේෂී වෙන රටවල නැති අපි කියන ඉන්ට්‍රින්සික් ක්වොලිටිස් ටිකක් අපිට වෙන රටවල නැති යම්කිසි මේ සම්පත් ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මම කීපයක් ගෙහන්නම්. ලංකාවේ කුරුඳු ගත්තොත් මුළු ලෝකෙම කුරුඳු නිෂ්පාදනය කරන එකම රට ලංකාව. කුරුඳු වෙන රටවල නිෂ්පාදනය කරට ඒවයි අපි කතා කරන අර ට්‍රූ සිනමන් නෙමෙයි. දැන් ඉන්දියාවේ ඉන්දුනීසියාව වගේ රටවල් හදන්නේ අපි කියනවා කැෂියා කියලා වෙන ශාකයක්. එතන කුරුඳුම නෙමෙයි. ලංකාවේ කුරුඳු අර ට්‍රූ සිනමන් කියලා කියන්නේ ලෝකේ තියෙන එකම හොඳම කුරුඳු. දැන් ඒ වගේ දෙයක් අපිට සම්පතක්. වෙන කිසිම රටකට නැති දෙයක්. නමුත් අපි ඒක කුරුඳු ඒ හැටියට විකුණලා වැඩක් නැහැ. අපිට පුළුවන් නම් අපේ ලංකාවේ තියෙන මේ සම්පත අගය එකතු කිරීමක් කරලා, ඒ කියන්නේ වැලියු ඇඩිෂන් එකක් කරලා තව ඒකෙන් මම හිතන්නේ අපි කතා කරන ෆාමසිටිකල්ස් බෙහෙතක් හදලා හරි නැත්නම් අපි කතා කරන නියුට්‍රිසිටිකල්ස් අපි තුමු මේ අපිට කෑමකට එකතු කරන්න පුළුවන් දෙයක් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් ඒකෙන් අපිට හිතනවා නම් අර දැන් සුවඳකාරක අපි කතා කරන පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එකට වගේ දේවල් හදන්න පුළුවන් නම් අන්න එතන වෙන ලෝකයේ අනිත් කිසිම රටකට එක හැප්පෙන්න බැරි සුවිශේෂී භාණ්ඩයක් හැදීමේ හැකියාව අපිට තියෙනවා. මොකද අපේ කුරුඳු තමයි ලෝකෙින්ම හොඳම. තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම ලංකාවේ තියෙන මේ ගොඩක් මේ මිනරල්ස් khනිජ තියෙනවා ලංකාවටම සුවිශේෂී. උදාහරණයක් ගත්තොත් එහෙම ග්‍රැෆයිට්. ලංකාවේ තියෙන ග්‍රැෆයිට් ලංකාව විතරයි තියෙන. වෙන කිසිම ලෝකෙ කිසිම රටක නැහැ ලංකාවේ තියෙන ග්‍රැෆයිට්. ඒ කියන්නේ අපි කියනවා දමනි මිනිරන් කියලා කියන්නේ. මේ දමනි මිනිරන් තියෙන ලෝකෙ එකම රට ලංකාව. ඒකේ සුවිශේෂීත දේ තමයි ඒක අර පියුරිටි එක. මේ පිරිසුදු බව අතින් ඉතාම වැඩි. දැන් චීනේ තියෙන මිනිරන් ගත්තොත් එහෙම ඒ වගේ ඉතා විශාල ප්‍රමාණයක් අපේ මේ ලංකාවේ මිනිරන් පිරිසුදුයි. ඉතින් ඒ පිරිසුදුතාවය හින්දා ඒ කියන්නේ 100ක් ආසන්නයට කාබන් ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට ඒ තියෙන මිනිරන් ඒ විදිහට විකුණන එක නෙමෙයි. නමුත් ඒකෙන් අපිට අගය එකතු කරලා ඊට වඩා වැඩි අධිතාක්ෂණික දෙයක් හදන්න පුළුවන් නම් අපි කියනවා වගේ ග්‍රැෆීන් වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඒ වගේ දේවල් හදන්න පුළුවන් නම් එතනින් අපිට අනිත් රටවල් වලට කරන්න බැරි අනිත් රටවල් වලින් තරඟකාරීත්වයට එන්න බැරි විදිය ප්‍රොඩක්ට් එකක් අපිට හදන්න පුළුවන්. මොකද සුවිශේෂී ගුණයක් තියෙනවා අපේ මිනරන් වල. නමුත් මේ මිනරන් ඒ විදිහට විකුණලා වැඩක් නැහැ. මොකද ඒතර අපි අගය එකතු කිරීමක් කළා නේ. අගය එකතු කිරීමත් එක්ක අපිට දෙන්න පුළුවන් නම් වෙන කිසිම රටකට අපිත් එක්ක තරඟ කරන්න බැරි. ඉතින් මේ වගේ දේවල් කිහිපයක් අපිට අඳුන ගන්න පුළුවන් නම් අන්න එතන තමයි මම හිතන්නේ ලංකාව වෙනස් කරන්න පුළුවන් නව නිපැයුම් ව්‍යවසායක අදහස් එන්න පුළුවන්. ඒ වගේම තව ගොඩාක් දේවල් තියෙනවා විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සුන්ගේ දේ ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් ලංකාවේ තරුණයන් අතර මේ අර අපි කතා කරන කෝඩින් පැත්තට ලොකු නැඹුරුවක් තියෙනවා. වෙන රටවල් එක්ක බලපුවම අපේ යාගේ දැනුම ගොඩක් ඉහළ තත්ත්වයේ තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම මේ බුද්ධිය වගේ දේවල් පැත්තේ අපේ අයගේ
අමුතු දැනුමක් තියෙනවා. වෙන අයට වඩා අපි ඉස්සරහින් ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් වලින් අපිට ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන් ඉස්සරහට. වෙන ලෝකේ රටවල් එක්ක අපිට බොහොම ඉක්මනට තරඟ කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ වගේ දේවල් අඳුනගෙන ඒ පැත්තෙන් මම මේ කතා කරන්නේ මේ අධිතාක්ෂණික නිපැයුම් ගැන විශේෂයෙන් මගේ ගොඩක් වෙලාට මම මේ පැත්ත තමයි ගොඩක් වෙලාට ફોකස් කරන්නේ. ඒ පැත්තෙන් අපිට යනවා නම් ඒ අර මම කිව්වාගේ හැමදේම කරන්න බෑ. රොකට් තාක්ෂණයත් එක්ක අපිට යන්න අමාරුයි. මොකද අපි මම කිව්වාගේ චීනයයි ඇමරිකාව ගත්තොත් අපි අහසට පොළ වගේ. නමුත් සමහර දේවල් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම කිව්වාගේ මිනරන් එක්ක අපි යම් කිසි දෙයක් කරනවා නම් අද ලෝකේ ඉහළින් ඉන්න රටක් අපි. දැන් විශේෂයෙන් ගත්තොත් එම් ග්‍රැෆීන් කියන කතාව ගත්තොත් එම් ලංකාව අනිත් ඕනම රටක් එක්ක තරගකාරී කරන්න පුළුවන් තාක්ෂණයක් අපිට තියෙනවා. කුරුදු පැත්තෙන් ගත්තොත් එම් අපි හරියට ප්‍රොඩක්ට් එකක් හැදුවොත් අපිට ඕන රටක ඕනම මේ කුරුදු සම්බන්ධ ප්‍රොඩක්ට් එකකට අපිට ලෝකේ කිසිම කෙනෙකුට දෙවෙනි නොවන ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ යන්නේ මේ පැත්තෙන් තමයි අපි හිතන්න ඕන. අපිට තියෙන විශේෂ ලක්ෂණ විශේෂ සම්පත් එක්ක එකතු වෙලා ඒකයි අගේ එකතු කිරීමක් එක්ක යන්න පුළුවන් නම් එතන තමයි ලංකාවේ ලෝකේ දිනන්න පුළුවන් භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න පුළුවන්. බොහොම ස්තුතියි හේමින්ද ජයවීර මහත්මයා. අපි නැවතත් ප්‍රශ්න අවස්ථාවේදී ඔබතුමාගේ දැනුම බෙදා ගැනීමට සූදානම්. මීළඟට අපි යොමු වෙනවා වැඩසටහනේ මීළඟ අදියර වෙනුවෙන්. අපි ඔබට ඉදිරිපත් කරපු වැඩසටහන් සැලැස්මේ ඊළඟ අදියර වන්නේ දැන් ඔබ ඇත්තටම හේමින්ද මහත්මයාගේ දේශනය ලබා සිටියනම් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද කියන ආකාරය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් එහෙම නැත්නම් අවස්ථාවක් හඳුනාගන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගත්තා. ඔබ යම්කිසි දෙයකට ව්‍යාපාරයක් ආරම්භ කර පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නම් ඔබට ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සහ ඒහා සම්බන්ධ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අපි ආරාධනා කර සිටියා අපේ විද්‍යාලයේම කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් 1993 කණ්ඩායමේ දුවින්ද හපුආරච්චි මහත්මයා. එතුමා දැනට උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා බිස්නස් වෙන්චර් සොලියුෂන් ප්‍රයිවට් පුද්ගලික ආයතනයේ. ඒ වගේම එතුමා සෙලාන් ඩෙවලොප්මන්ට් PLC ආයතනයේ කළමනාකරුවෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා දුමින්ද මහත්මයාට මෙම වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබතුමාගේ දැනුම අපගේ සහෝදරයන් සමග බෙදා ගන්නා ලෙස. දුමින්ද මහත්මයා. ඔව් ආයුබෝවන් දුමින්ද මහත්මයා. මම ඇත්තටම ඔබතුමාගෙන් ඔබතුමා මුලින්ම පිළිගන්නවා මේ වැඩසටහන වෙනුවෙන්. ඊළඟට මම ඔබතුමාගෙන් ඇත්තටම අහන්න කැමතියි අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් වශයෙන් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ලංකාව තුල කළ යුතුද? ඔව් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න අපේ ප්‍රධාන ස්පීච් එක අපේ දුන්න මිස්ටර් හේමින්දගේ කතාවෙන් මම පොඩ්ඩක් පටන් ගන්නම්. අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ සාමාන්‍ය හැමදාම එකම තැන තියාගෙන යන්න නෙමෙයි අර එතුමා විස්තර කළා වගේ අපි ප්ලෑන් කරන්න ඕනේ ලංකාව තුල වේවා ලංකාවෙන් පිට වේවා බිස්නස් එකක් මේ තියෙන තැනින් හරිය පටන් ගන්න හිතන් ඉන්න තැනින් ගොඩක් ඉස්සරහට මේ ව්‍යාපාරයක් වැඩි දියුණු කරගන්න. ඉතින් එතකොට මගෙන් ඔබතුමා ප්‍රශ්නේ තමයි ලංකාවේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න නැතුව ව්යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. ඇත්තටම එහෙම කරන්න පුළුවන්. ගොඩාක් ලංකාවේ වෙන ව්‍යාපාර කරන්නේ එහෙමයි. අපි ගත්තොත් පොඩි සිල්ලර කඩයක් ඊට එහා ගිය මොන හරි තව ඊට එහා ගිය ව්‍යාපාර උනත් ඕන තරම් මේ රෙජිස්ටර් කරන්න නැතුව පවත්වාගෙන යාමක් තමයි දැනට අපේ ගොඩක් ව්‍යාපාර සිද්ධ වෙන්නේ. හැබැයි අපි අර ව්‍යාපාර ගැන කතා කරන්නේ මේ පොඩියට කරන්නේ නෙමෙයි පටන් ගන්න එක අපේ මුළු ලංකාවම ජයගෙන ලෝකෙම මේ ඉස්සරහට යන ව්‍යාපාරයක් කරගෙන යන්න නම් අපි අර ඒ රාමුව තුල කොටු වෙන්නේ නැතුව ලංකාවේ තියෙන නීති රාමුව අනුව ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගෙන එතනින් ඉස්සරහට ගෙන යාමක් සිද්ධ වෙන්න ඕනේ. හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට අපි දැන් යම්කිසි පුද්ගලයෙකුට අවශ්‍ය නම් ව්‍යාපාරයක් ලියාපදිංචි කරගෙන තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට පවත්වන්න. ඔබතුමා කිව්ව පරිදි ව්‍යාපාරයක් ලියාපදිංචි නොකර සුළු පරිමාණයෙන් ව්යාපාරයක් පවත්වන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයක් මහා පරිමාණයෙන් පවත්වන්න යාමට බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුට තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සූදානම් කරන ව්‍යාපාර මොනවද? එහෙම නැත්නම් මොන වගේ ව්‍යාපාරද ලියාපදිංචි සඳහා ඇත්තටම වැදගත් වෙන්නේ? ඔව්. ඇත්තටම අපේ ලංකාවේ ව්‍යාපාර රෙජිස්ටර් කරන ප්‍රධාන විධි දෙකක් තිබෙනවා. එකක් තමයි ඕනෑම පළාත් පාලන ආයතනයක අපේ ව්‍යාපාරයක්
ඒක පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒක තමයි ගොඩාක් ව්‍යාපාර ලියාපදිංචි නොකර ඉන්න තැනින් සාමාන්‍යයෙන් ගොඩක් ව්‍යාපාර පටන් ගන්නෙ ව්‍යාපාරයක් ඒක පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කරලා එතනින් එහාට එතනමත් අදාළ පළාත් පාලනය තුළ ඒක පුද්ගල ව්‍යාපාරයක් වුව තව කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හවුල් ව්‍යාපාරයක් වශයෙන් උත් ලියාපදිංචි කරන්න පුළුවන්. එතනින් එහාට ගියාම අපි කියන්නේ අර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර රෙජිස්ටර් කරන සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එතනින් එහාට ගිය කියන්නේ මේකට නීතිමය පිළිගැනීමක් තිබෙන පෞද්ගලික සමාගමක් හෝ පොත් සමාගමක් කියන තැන්වලට යන්න පුළුවන් ලියාපදිංචි කරන්න පුළුවන් ක්‍රමයේදී තමයි සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් අපේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න එක. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දැන් අපිට. හොඳයි. එහෙමනම් දැන් එහෙම අපි ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට සලකා බලනවා නම් අපිට පුළුවන් දැන් අපි තනි පුද්ගල ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් මේක මම සමාගමක් විදිහට ලියාපදිංචි කරනවා. එහෙම නැත්නම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහටම ලියාපදිංචි කරනවා. ඔබතුමා දක්න විදිහට ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යාමට සහ අඛණ්ඩ පැවැත්මක් ඒ කියන්නේ දීර්ඝකාලීනව ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් වඩාත් හොඳ මේ ආකාරයේ කුමන ව්‍යාපාර ආකාරයකටද ලියාපදිංචි කරනවා නන්ද? ඔව් ඇත්තටම මේ කොයි විදිහට කරත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කරලා කරත් ප්‍රයිවට් ලිමිටඩ් කරත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතනදී තියෙන්නේ දැන් අපි හිතුවොත් එහෙම ඒක පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් රෙජිස්ටර් කරන ක්‍රමවේදය මම සැකෙමින් දමලා තියෙනවා. එතකොට ඒකදී අපිට තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් හෝ අදාළ පළාත් පාලන ආයතනයෙන් ඇප්ලිකේෂන් එකක් අරගෙන ඒකේ තියෙන විදිහට ප්‍රදේශයේ තමන් පදිංචි ප්‍රදේශයේ ඉන්න ග්‍රාම සේවකගේ සහතිකයක් ඇතුව ඒ පොඩි ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. ඒ ටික හදලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දීලා ඒකේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න පුළුවන්. එතනදි සිද්ධ වෙන්නේ ඒ ව්‍යාපාරයේ කුමන නමින් කරගෙන ගියත් ඒ අදාළ පුද්ගලයාගේ පර්සනල් නම. ඒ කියන්නේ අපි හිතමු ABC කියන පුද්ගලයා නම් ABC කියන පුද්ගලයාගේ නමින් තමයි ව්‍යාපාරය රෙජිස්ටර් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඕනම කෙනෙකුට ඒක එච්චර ලොකු ක්‍රමවේදයක් නෙමෙයි වැඩිපුර අතෙන් යම්කිසි මේ ලොකු මුදලක් වේදන් වෙන්නේ නැහැ. බොහොම සරල විදිහට ව්‍යාපාරය ලියාපදිංචි කරගත්ත හැකි. මම යෝජනා කරන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලාම ව්යාපාරයක් පටන් ගන්නකොට මේ පියවරෙන් ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කරලා අපිට ව්යාපාරයක් පටන් ගත්ත හැකි. එහෙම කරපු ව්‍යාපාර හෝ අලුතෙන්ම කරන දේවල් වලදී අපිට මේ හිතලා බලන්න පුළුවන් මේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ප්‍රාදේශීය පළාත් පාලන ආයතන ලියාපදිංචි කරපුවම අපිට ඒකෙන් තියෙන වාසි අවාසි. ඒක මත තමයි අපි මේ තැන තියෙනවද නැත්නම් සමාගම් මැදුරේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවද කියන එකේදී අපි මේ දෙක සලකා බලන්න ඕනේ. මේකේ මම පැහැදිලි කරලා තියෙන ආකාරයට මේ ලියාපදිංචි කිරීම කිසිම ගැටලුවක් නැතුව බොහොම කෙටි කාලෙකින් අඩු වියදමින් කරගන්නට පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් මේකේ නමින් බැංක් account එකක් ඕපන් කරන්න පුළුවන්. හැබැයි එකම දේ වෙන්නේ අපි මේකේ කම්පැනි නමින් ඒ අදාළ ව්‍යාපාරය නමින් ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් account එකක් ඕපන් කරන්න ගියාට නමුත් ඒ බැංක ගිණුම හා බැඳී පවතින්නේ ගිණුම ඕපන් කරන ගිණුම ආරම්භ කරන පුද්ගලයාගේ නමින් තමයි බැංකු ගිණුම ආරම්භ කරනවා සිද්ධ වෙන්නේ. එතකොට ඒ බැංකු ගණන් සියලුම දේවල් වලට ABC කියන ව්‍යාපාරය වුණාට ඒකට ලියාපදිංචි කරන පුද්ගලයා තමන්ගේ පර්සනල් නමින් තමයි මේ බැංකු කටයුතු වල සියම වගකීමක් සිද්ධ වෙන්නේ. මේකෙදි අපිට අර අනිත් ව්‍යාපාර වගේ නෙමේ අපිට ඕන විදිහට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන නම් ඒ නාදෑම අපේ පුද්ගලික පාවිච්චියට ගන්න පුළුවන්. ඒවා ඩිපොසිට් කරන්න ඕනේ නැහැ. මේ ව්‍යාපාරවල මේ විදිහට ලියාපදිංචි කරගන්නාම තියෙන එක වාසියක් තමයි එහෙම. නමුත් ඒකෙම තමන් ව්‍යාපාරයෙන් උපයන ලාභය තමන්ගේ දිනදා කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ. ඒ වගේ නිකන් අර පුද්ගලයෙක්ගේ පැත්තෙන් බොහොම සරල වාසි ටිකක් තියෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තට ගියාම අපිට ඒකෙන් ඒ ලැබෙන පුද්ගලික වාසි වලට වැඩි අනිත් පැත්තට ගියාම අපිට තිබෙනවා දැන් මේකෙදි වෙන්නේ අපි මේ එන ආදායම අපි උපයනවා. අපිට ඒ ලියාපදිංචි කරන පුද්ගලයන් තමයි මේ සේරම ගනුදෙනුවට වග කියන්න ඕනේ. එතකොට මම කියනම් පළවෙනි කාරණේ අපි හිතමු මේ සම්බන්ධයෙන් මෙයා ව්‍යාපාරය හොඳට කරගෙන ගිහලා ලොකු ලාභයක් උපයලා මොනවා හරි හොඳ ලාභ ලබලා හොඳට
එක තැනකට ආපුවාම එතකොට මෙතුමා ඒ අදාළ ගිණුම් කටයුතු කරන්නේ නැතුව ඒවට අදාළ ආදායම් බදු ලිපිගනු පවත්වා ගන්න නැතුව ගිණුම් විගණනය කරන්නේ නැතුව කවදා හරි තැනකදී මෙතුමාට ඔය ආදායම් බදු සහ අනිත් බදු සම්බන්ධයෙන් බදු ගෙවීම පැහැර කියලා ගැටලුවක් ආවොත් එතුමා තමයි ව්‍යාපාරේ ලියාපදිංචි කරන පුද්ගලයා උඹට තනිකර තමන්ගේ පුද්ගලික දේපල වලින් තමන්ගේ පර්සනල් මනි වලින් මේ සෑම දෙයකින් මෙවට වග කියන්න ඕනේ. අනිත් එක තමයි මේ වගේ ආයතනයක් රජයේ බැංකු හෝ පෞද්ගලික ආයතන වඩාත් කැමති මේ වගේ නැතුව සමාගම් මැදුර ලියාපදිංචි කිරීම ගිණුම් ගබා ගන්න ගිණුම් විගණනය කරන ආදායම් බදු වාර්තා වාර්ෂිකව සපයන වගේ අයත් එක්ක ඒ වගේ ව්‍යාපාරිකයෙකුට කටයුතු කරන්න බැංකු ගොඩක් කැමති. ඒ වගේ අයට Tamanට බැංක් ලෝන් එකක් ගන්න ඕන නම් ඒ වගේ ප්‍රශ්නවලදී බැංකුව අර තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා වැඩිපුර පිළිගැනීමක් හම්බෙනවා මේ සමාගම් මැදුරේ ලියාපදිංචි කිරීම සිද්ධ වුණා. අනිත් කාරණේ තමයි බැරි වෙලා හරි මේ ව්‍යාපාරය ආරම්භ කරපු පුද්ගලයා හදිස්සියේ ජීවිතේ නැති වුණොත් මේ ව්‍යාපාර කටයුතු එහෙමම නතර වෙනවා. එතකොට ඔන්න ඔය තනි පුද්ගල ව්‍යාපාරයක තියෙන වාසිය අවාසිය අපි සලකලා බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ අපේ ව්‍යාපාරය තනි පුද්ගලයක් ව්‍යාපාරයක් වශයෙන් කරනවද නැත්නම් සමාගම් මැදුරේ රෙජිස්ටර් කරලා පුද්ගලික සමාගමක් වශයෙන් පවත්වාගෙන යනවද කියන එක. හොඳයි මීළඟට පුද්ගලික සමාගමකින් පසු අපිට යොමු වෙනවා නම් පුද්ගලික සමාගමක මොනවද මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පුද්ගලික සමාගම ලියාපදිංචි කරනවා නම් මොන විදිහේ පියවරයන්ද අනුගමනය කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස. ඔව් ඒකෙදි සාමාන්‍යයෙන් දැන් අපි මෙහෙම දැනට තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන ආපු ව්‍යාපාරයක් හෝ අලුතින්ම පටන් ගන්න ව්‍යාපාරයක් පුද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සමාගම් මැදුරේ රෙජිස්ටර් කරනවා නම් ප්‍රයිවට් ලිමිටඩ් එකක් වශයෙන් අපි ඉස්සෙල්ලාම ඒකට ආයතනයට මොකක් හරි නමක් අපි තීරණය කරන්න ඕනේ. එතකොට අපි ඒ නම තීරණය කරා අපි පළවෙනියෙන් කරන්න ඕනේ සමාගම් මැදුරේ තියෙනවා ඒ නම මීට කලින් ලියාපදිංචි වෙලා තියෙනවද කියලා ඒ නාමය සර්ච් කරන්න ඕනේ. එතකොට සමාගම් මැදුරෙන් අපිට හොයාගන්න පුළුවන් මෙහෙම නමක් දැනට තියෙනවද කියලා. එහෙම වුණොත් ඒගොල්ලෝ ඒ නමින්ම තව ව්‍යාපාර රෙජිස්ටර් කරන්න දෙන්නේ නැහැ. ඒ අනුව අපිට හොඳ නමක් ඊට පස්සේ තව ඒ අපි තෝරන නමට ඒ නමම තියෙනවා නම් ඒකට තව කෑල්ලක් ඉස්සරහට පස්සට එකතු කරලා අපිට සුදුසු නමක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තමන්ගේ ආයතනයේ නම රිසර්වේෂන් කරාට පස්සේ මේ නම මම රිසර්ව් කරගන්නවා කියලා තමන්ගේ නාමය වෙන් කරගත්තට පස්සේ ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ සමාගම ලියාපදිංචි කිරීමේ මේක. එතකොට දැනට මේ සියලුම කටයුතු අපිට විද්‍යුත් ඒ කියන්නේ ඔන්ලයින් මාර්ගයෙන් සිද්ධ කරන්න පුළුවන්. එතකොට අපි අර තමන්ගේ නාමය අපි කම්පැනි නේම් එක රිසර්ව් කරගත්ත ඩීටේල්ස් වලින්ම තමන්ගේ කම්පැනි විස්තර ටික සමාගම් මැදුරට එන්ටර් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔන්ලයින් පෝර්ටල් එකට දාන්න ඕනේ. ඊට පස්සේ අපිට සමාගමක ඉන්නවා කොටස් හිමියෝ සහ අධ්‍යක්ෂකවරු. සාමාන්‍යයෙන් සමාගම ලියාපදිංචි. එතකොට අපේ සමාගමේ කොටස් හිමියෝ කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ කොටස් වල අයිතිය එක එක්කෙනාට 100ට කීයටද දෙන්නේ? මෙයාට 10%ද 20ද සමාගමේ කොටස් හිමියන්ගේ සංයුතිය පිළිබඳවත් අපි විස්තර ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ සමාගමේ කටයුතු මෙහෙවන්න අපි පත් කරගන්න ඕනේ අධ්‍යක්ෂකවරු. ඒතකොට අධ්‍යක්ෂකවරු කී දෙනෙක් පත් කරගන්නවද? ඒගොල්ලන්ගේ විස්තර ටිකත් ඇතුළත් කරන්න. ඊට පස්සේ සරලව කියනවා නම් අපි මේ සමාගමේ කටයුතු සිද්ධ වෙන්නේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේ අපි හදනවා articles of association කියලා. එතකොට ඒ අනුව තමයි සමාගමේ කටයුතු. ඒක ඇතුලේ තියෙනවා අධ්‍යක්ෂකවරු පත් කරන්නේ කොහොමද? අයින් කරන්නේ කොහොමද? සමාගමේ සෙක්‍රටරි කෙනෙක් පත් කරන්නේ කොහොමද? ටික සේරම ටික. එතකොට මම කලින් කිව්වා වගේ ඊට පස්සේ මේ ආටිකල්ස් එකත් අපි අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට අමතරව මේකෙදි කොටස් හිමියන්ට අධ්‍යක්ෂකවරුන්ට අමතරව සමාගම් ලේකම් කෙනෙකුත් පත් කරන්න ඕනේ. එතකොට ඒ සමාගම් ලේකම්ගේ විස්තර අපි ඇතුළත් කරලා ඒ සේරම ටික අපිට අදාළ විදිහට නිවැරදිව ඇතුළත් කරලා ඒකේ අරගන්න ඕනේ print out. ඊට පස්සේ ඒ ටික අපි අදාළේ ලේකම්වරු අධ්‍යක්ෂකවරු අස්සම් කරලා අපිට සමාගම් මැදුරට සබ්මිට් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒ අදාළ තියෙනවා ඒවට පේ කරන්න මුදල් ඒ ටික පේ කරාට පස්සේ අපිට අපේ සමාගම ලියාපදිංචි කර ගහත් හැකි. තව මට තව දෙයක් කියන්න ඕන. දැන් මේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ක්‍රමවේද කරනකොටම අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ tax identification number එකත් ඒ අවස්ථාවේදීම ඕනනම් අපිට ගත්ත හැකි. ඒ වගේම employee provident fund එකත් ඒ වෙලාවෙම ගත්ත හැකි. දැන් මේ
tax identification number එක කියන එක දැන් හරි වැදගත්. මොකද දැන් තියෙන බොහෝ පුද්ගලික බැංකු අපිට tax identification එකක් number එකක් නැතුව bank account එකක් open කරන්න දෙන්නේ නැහැ. කලින් මේ නීතිය තිබුණේ නැහැ. දැන් ගොඩාක් බැංකු අපි ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා bank account එකක් open කරන්න ගියාම අහනවා ඔයාලගේ tax identification number එක ගහත්තද කියලා. එතකොට නැත්තම් සමාගම ලියාපදිංචි කරලා tax identification එක number එක ගන්න ගියාම මේකට ආපහු document submit කරලා ගොඩාක් ටිකක් ආපහු වැඩක් තියෙනවා. ඒක හන්දා දැන් ගොඩාක් අය කරන්නේ අපි අපේ උපදෙස් දෙන්නේ මේ සමාගම ලියාපදිංචි කරනවකටම tax identification number එකක් ගන්න කියලා. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඕනනම් ආයතනයේ සේවකයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනුවෙන් employee provident fund එකේ සමාගම ලියාපදිංචි කරන වෙලාවෙදිම ඒ අදාළ registration numbers උත් අපිට මේක කරගත්ත හැකියි. ඕක තමයි සමාගමක් ලියාපදිංචි කරන ක්‍රමවේදය. දුමින්ද මහත්මයා මම ඊළඟට ඔබතුමාගෙන් අහන්න කැමතියි ඇත්තටම දැන් ලංකාව වගේ රටක තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා සමාගමක් වශයෙන් අපි ලියාපදිංචි වීම තුලින් ව්‍යාපාරයකට ලබන වාසි මොනවද සහ ව්‍යාපාරයක් ඒ හරහා ලබා ගන්නා යම් යම් දීර්ඝකාලීනව යා හැකි මාර්ගය කොමක්ද කියලා. ඔව් ඇත්තටම අර අපේ ප්‍රධාන කතිකයා පැහැදිලි කරන දුන්නා වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හැමදාම එකම තැන නෙමෙයි අපේ ලොකු තැනකට කියන. එතකොට අපි අනිවාර්යයෙන්ම සමාගම් ඇතුලේ ලියාපදිංචි ක්‍රමවේද කරන එක තමයි වඩා වැදගත්. ඒකෙදි අපිට සමාගමක් ලියාපදිංචි කරාම ඒ පිළිබඳ අපි දැන් ABC private limited කියලා සමාගමක් ලියාපදිංචි කරලා ඒකෙ හෙඩ් එකක් කරලා අපේ කම්පැනි එකම දැම්මට පස්සේ ඒක අපේ ආයතනය පිළිබඳ මහ ජනතාවට ආරයිට් මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන තැන මේ බිස්නස් එක රෙජිස්ටර්ඩ් එකක් කියලා අපිට රටේ ඉන්න පොදු මහ ජනතාවට අපි කෙරෙහි යම්කිසි විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. ඊගාවට අපිට අපේ නමින් බැංක් account open කරන්න පුළුවන්. ඒ බැංකුව හරහා සියලුම අනුදැනු කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සමාගමක් කරනකොට අපි සමාගමක් රෙජිස්ටර් කරාම මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගන්න ඕනේ. ඒ වගේම අපි සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයත් එක්ක යම්කිසි බැඳීමක් තියෙනවා. එතකොට අපිට මේ නීතිමය රාමුවක් තියෙනවා. අපි මේ නීති රාමුවට තමයි මේ සමාගමේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට යම් ගැටලු හම්බෙන. ඒක හන්ද අපි අනිවාර්යයෙන්ම සරලව බැංකු ගිණුම හා සම්බන්ධ වෙච්ච කෑෂ් බුක් එකක් මේන්ටේන් කරගෙන යන්න ඕනේ. අපේ පොත්පත් මේන්ගේ ගිණුම් අවුරුද්දක් අවසානයේ දීගණනය කිරීමක් සිදු කරන්න ඕනේ. එතකොට මම හිතන්නේ අර තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා අපේ බැංකු ගනුදෙනු මුදල් ගණන් අපි පොත්පත්වල ලියන්නේ රෙකෝඩ් කරනකොට ඒ ගිණුම් ටික අපි අවුරුද්ද අවසානයේ ගිණුම් විගණනය කෙනෙකුට දීලා විගණනය කරගන්නකොට අපි යම්කිසි නීති රාමුවක් තුල වැඩ කරනකොට අපිට තේරෙනවා අපිට මේ ව්‍යාපාරය කරගෙන යනකොට අපේ ආදායම් තත්ත්වය කොහොමද අපි ඉන්න තත්ත්වය ඉස්සරහට ගෙන්නනවා තව මොනවද මේකට කරන්න ඕනේ. ඒ වගේ අපිට ගොඩාක් දේවල් සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් හම්බ වෙනවා මේ විදිහට සමාගමක් ලියාපදිංචි කරලා මේක කරේ. ඊට අමතරව තමයි අපි හිතමු දැන් අපේ මේකේ දැන් මම කියවනේ සමාගම ලියාපදිංචි කරනකොට මේකේ කොටස් හිමියපත් කරනවා අධ්‍යක්ෂකවරුපත් කරනවා. එතකොට තව සමාගමක් ලියාපදිංචි කරාම තියෙන වැදගත් දෙයක් තමයි අපි හිතමු මේ අපිට දැන් පිටරටට බඩු එක්ස්පෝර්ට් කරන්න හරි පිටරටින් බඩු ලංකාවට ගෙන්නන්න හරි අපේ ව්‍යාපාර සම්බන්ධ. ඒකට අපි අනිවාර්යයෙන්ම අර ඒක පුද්ගලකෙන් කරන්නවට වඩා මේකෙන් කරාම තමයි ඒ ඉන්කම් ටැක්ස් වල කස්ටම්ස් වල රෙජිස්ට්‍රේෂන්. ඒකට හැම දෙයකම මේ සමාගමක් ලියාපදිංචි කරපුවාම ඒක අපේ වැඩ කටයුතු වලට කලින්ට වඩා පොඩි පහසුවක් හම්බ වෙනවා. අනිත් එක තමයි අපි හිතමු අපිට මේක දැන් සමාගම කරගෙන යනකොට අපිට තේරෙනවා අපිට මේකට දැන් අපි දාලා තියෙන අතේ තියෙන මුදල් දාලා මේ ව්‍යාපාරේ පටන් ගත්තේ අපිට තව ව්‍යාපාරය වැඩි කරන්න තව මේකට යම්කිසි කාරක ප්‍රාර්ථනයක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපේ ඉන්ටර්වත් කෙනෙක් හරි වෙන කෙනෙක් හරි ඉන්නවා නම් අපිට ව්‍යාපාරය ගැන කියලා අපි මේ ලියාපදිංචි ව්‍යාපාරයක් මගේ ව්‍යාපාරය මෙන්න මේ මගේ ව්‍යාපාරය මීට කලින් අවුරුදු 5ක මේ තියෙන හදපු කවුන්ට්ස් ටික මෙච්චර ලාභයක් උපයලා තියෙනවා. එතකොට මේක අනුව මගේ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. තව මේ ව්‍යාපාරය මේ තැනට මේ ඉදිරියට ගෙනියන්න. එතකොට නමුත් මගේ තියෙන කාර්ක ප්‍රාග්ධනය මදි. මගේ ලාභ ලබන ආයතනයක් මට තව කෙනෙකුට අලුත් ලංකාවේ ඉන්න හෝ විදේශික ආයෝජකයෙකුට කියන්න පුළුවන් මේ සමාගමේ ආයෝජනය කරන්න කියලා අපිට ආරාධනා කරලා ඒගොල්ලන්ව කොටස් හිමි හෝ අධ්‍යක්ෂකවරු වශයෙන් අපේ ආයතනයට සම්බන්ධ කරගත්තා.
ඒතකොට එහෙම කවුරුවත් එතකොට සම්බන්ධ වෙනකොට අපේ තියෙන කොටස් හිමි අයිතින් එයාට කොටසක් දීලා අපිට කිසිම ගැටලුවක් නැතුව අදාළ නීතිමය රාමුව තුල අපිට ආයෝජකයෝ වගේ අය අපේ අතට සම්බන්ධ කරමු පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි ගාව නැති ස්කිල් එකක්. ඒ කියන්නේ මාකටිං ස්කිල් එකක් හරි IT ස්කිල් එකක් හරි වෙන විශේෂ හැකියාවක් තියෙන වෘත්තිකයෙක් ඉන්නවනම් අපිට ඒ වෘත්තිකයව අපේ ආයතනයට කතා කරලා ගන්න පුළුවන්. ඔයාට මම මේකේ අධ්‍යක්ෂකකමක් දෙනවා, මෙච්චර කොටසක් දෙනවා, මගේ ආයතනයට සම්බන්ධ වෙන්න. ඒ වගේ අපි තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් කරනවට වැඩිය ගොඩාක් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. පුද්ගලික ව්‍යාපාරයක් වශයෙන් අපේ සමාගම ලියාපදිංචි කරගෙන යනකොට. බොහොම ස්තුතියි දුමින්ද මහත්මයා. ඔබතුමාටත් මම ආරාධනා කර සිටිනවා අපගේ නැවත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව දක්වා රැඳී සිටින ලෙස. මීළඟට ඇත්තටම අපගේ වැඩසටහන් පෙළගැස්ම අනුව අපිට තියෙන්නේ බදුකරණය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් අපි තේරණ භාෂාවෙන් කිව්වොත් ටැක්ස් සම්බන්ධයෙන්. ඇත්තටම ටැක්ස් කියන්නේ ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් යම්කිසි නිකන් අර අවදානමක් දිහා බලනවා වගේ දකින මාතෘකාවක්. නමුත් ඇත්තටම ටැක්ස් සම්බන්ධයෙන් ඔබ පූර්ණ අවබෝධයක් සහිතව කටයුතු කරනවා නම් ඔබට ඔබගේ ව්‍යාපාරය එහෙම නැත්නම් ඔබගේ රැකියා කටයුතු උනත් ඉතාමත් නිවැරදිව කරගෙන යාමට පුළුවන්. ඇත්තටම ඒ සඳහා ඔබට උපදෙස් ලබා දීමට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කොහොමද බදු බලපාන්නේ කියලා උපදෙස් ලබා දීමට අප විද්‍යාලයේම කීර්තිමත් ආශිෂ්‍යයෙක් අපි සමග රැඳී සිටිනවා 1993 කණ්ඩායමේ එරන්ද තින්තක මහත්මයා. එතුමා ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් විදිහට වර්තමානයේදී කටයුතු කරනවා. ඉතින් මම එරන්ද තින්තක මහත්මයාට ආරාධනා කර සිටිනවා ඔබතුමාගේ දැනුම අපගේ සහෝදරයන් සමග බෙදා ගන්නා ලෙස. මෙම මාතෘකාවට ආරම්භයක් වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති ව්‍යාපාර සඳහා බලපාන බදු ඔබතුමා දකින විදිහට කොයි ආකාරයෙන්ද තිබෙන්නේ? ඔව් ඇත්තටම අපි කතා කරොත් එහෙම ව්‍යාපාර වලට මේ බදුකරණය කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. අපි ගත්තොත් එහෙම මේ බදු නිර්වචනය කරද්දිම සඳහන් වෙන්නේ මේ බදු කියන්නේ මේ රජයක් විසින් ඒ රටේ පුද්ගලයන් හෝ ආයතන වෙත අනිවාර්යයෙන්ම ගෙවිය යුතු ලෙස පනවන ගෙවීමක් විදියට. ඒ කියන්නේ බද්දක් පනවන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරන අනපනත් අනුව. එතකොට ඒ නිසා ඒ අනපනත් වල සඳහන් වෙනවා කවුද මේ බදු ගෙවිය යුතු පුද්ගලයා කියලා. එතකොට ඒ අය අනිවාර්යයෙන්ම බද්ද ගෙවීමට යටත් වෙනවා. මේ බදු වල තියෙන විශේෂත්වය තමයි ඒ ගෙවන පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය ඍජුව හඳුනා ගන්න බෑ. සාමාන්‍යයෙන් අපේ වෙන ගෙවීම් වලදී එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම විදුලිය කියලා අපි විදුලිය ලබාගෙන ඒ වෙනුවෙන් ගෙවීම් කරනවා. නමුත් බදු වලදී අපි ගෙවනවා. නමුත් ඒ වෙනුවෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියලා ඍජුව අපිට දැනගන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒක පොදුවේ රටට සමාජයට ලැබෙන දෙයක්. ඒ නිසා මේ ව්‍යාපාර කරන අය අනිවාර්යයෙන්ම අවබෝධයක් ලබා ගත යුතුයි. Taman කොයි අවස්ථාවේද බදු ගෙවිය යුතු වන්නේ කියලා. මොකද ඒක රටේ නීතිය. එතකොට ඒ ආකාරයට කටයුතු කරනවා කියන්නේ රටේ නීතියට අනුව කටයුතු කරනයි කියන එක. ඊළඟ කාරණේ ගත්තොත් එහෙනම් අපි සලකා බලුවොත් මේ බදු අය කරන්නේ ඇයි කියන එක. දැන් බදු අය කරන්නේ රජයක් විසින් මූලික වශයෙන්ම ඒ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීම. ඒත් රජයක තියෙන ප්‍රධානම වියදම් විදියට අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය, ඊළඟට මහා මාර්ග, අධ්‍යාපනය, ජාතික ආරක්ෂාව සැපයීම මේ ආදී දේවල් තියෙනවා. ඒතකොට මේ සියලුම දේවල් ව්‍යාපාර කරන අයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය වෙලා තියෙනවා. එතකොට ඒ සඳහා වියදම් කරන්න තමයි රජය බදු එකතු කරන්නේ. එතකොට වක්‍රව ඒ එකතු කරන බදු ව්‍යාපාර කරන පිරිසට වැදගත් වෙනවා. ඒ නිසා තමට ව්‍යාපාර කරන්න පුළුවන් සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය වෙනවා. ඒ වගේම තවත් මූලික අරමුණක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ බදු තුලින් යම් යම් ව්‍යාපාර ධෛර්යමත් කරන්න, සමහර ව්‍යාපාර අධෛර්යමත් කරන්න කටයුතු කරනවා.
දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අද ලංකාවේ පවතින නීති අනුව සමාගමක් විසින් මේ සමාගමේ ලාභය මත ගෙවන්න ඕනේ 124ක ආදායම් බද්දක්. නමුත් ඔට්ටු හා සූදුබදු එහෙම නැත්නම් මත්පැන් අලෙවි කරන ව්‍යාපාර නිෂ්පාදනය කරන ආයතන 100 ලාභය මත 140ක බද්දක් ගෙවන්න ඕනේ. හැබැයි අපි ගත්තොත් එහෙම අධ්‍යාපන සේවා සැපීම, සෞඛ්‍ය සේවා සැපීම, කෘෂි සංචාරක, ඉදිකිරීම් ශේෂ්ත්‍ර මේ වගේ ව්‍යාපාරවල ශේෂ්ත්‍රවල කටයුතු කරන සමාගම් ගෙවන්න ඕනේ ලාභය මත 14%ක බද්දක්. ඒ මොකද ඒ වගේ ශේෂ්ත්‍රයන් ප්‍රවර්ධනය කිරීම තමයි රජයේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. එතකොට ව්‍යාපාර කරන පිරිස් ඒ ආයතන අවබෝධයක් තියෙන්න ඕනේ මොන බදු අනුපාතයන්ද අපගේ ව්‍යාපාරයට අදාළ වෙන්නේ කියන එක. ඒ නිසා ඒ ආකාරයෙන්ුත් මේ බදු කරන ව්‍යාපාර වලට වැදගත් වෙනවා. තවත් ආකාරයකින් කතා කළොත් එහෙම මේ මූල්‍ය ස්ථාවරත්වය කියන එක. ගොඩක් පුද්ගලයෝ ඉන්නවා අපි දන්නවා ඒගොල්ලන්ට මේ බදු පිළිබඳ අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ ව්‍යාපාර ගැනම හිතලා ඒ ව්‍යාපාර දියුණු කරගෙන ඉදිරියට යනවා. ඒ අවස්ථාවේදී වෙන සිද්ධියක් තමයි මේ පුද්ගලයෝ ස්වේච්ඡාවෙන් බදු සඳහා ලියාපදිංචි නොවි ව්‍යාපාරය ගැන හිතලා ඒක දියුණු කරගෙන යනවා. හැබැයි කොයි මොහොතක හෝ ඔවුන් පිළිබඳ තොරතුරු ලැබිලා ඒ අයට කියන්න වෙනවා දෙපාර්තමේන්තුව වලට, ඒ කියන්නේ දේශීය දෙපාර්තමේන්තුව වලට බදු සඳහා ලියාපදිංචි වෙන්න කියලා. අන්නේ ලියාපදිංචි වෙන අවස්ථාවේදී ඔවුන්ගේ ව්‍යාපාරය කුඩුල් වෙලා තියෙනකොට ඒ ලාභය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟටම ඒවා විශාල වෙනවා කියන්නේ ඔවුන් විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය විශාල වෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඔවුන් යම්කිසි මූල්‍ය දුෂ්කරතාවයන් වලටපත් වෙනවා. ඒ වගේම ඔවුන් අධෛර්යමත් වෙනවා මේ ඒ අවස්ථාවේදී යම් ප්‍රශ්න නිසා. ඉතින් ඒ නිසා මේ ව්‍යාපාර කරන අය මුල සිටම Taman දැනගන්න ඕනේ මම බදු සඳහා ලියාපදිංචි විය යුත්තේ කවර අවස්ථාවේදීද කියන එක. එහෙම දැනගෙන ඉදිරියට යනකොට තමන්ගේ ව්‍යාපාරය දියුණු වෙනවා වගේම තමන් කටයුතු කළ යුතු අනිකුත් ආයතන සමග කටයුතු කළ යුතු ආකාරය විශේෂයෙන්ම මේ බදු නීතිය පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි. ඇත්තටම අපි ලංකාවේ ව්‍යාපාර සම්බන්ධයෙන් දකිනකොට බදු වර්ග රාශියක් අපිට දකින්න හම්බ වෙනවා. සමහරලාට ව්‍යාපාරිකයෝ නගන මැසිවිල්ලක් තමයි ලංකාවේ බදු ක්‍රමය ඇත්තටම සංකීර්ණයි සහ මේ සමහරලාට උන්ට ඒක තේරුම් ගැනීමට නොහැකි කියලා. ඇත්තටම ඔබතුමා දකින විදිහට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මූලිකවම බලපාන ප්‍රධාන බදු වර්ග මොනවද? ඔව් ඇත්තටම දැන් 2020 වර්ෂයේදී විශාල බදු සංශෝධන ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ හඳුන්වා දීමේදී යම් තිබුණු බදු වර්ග කිහිපයක් ඉවත් කළා. එතකොට දැන් ඒ වගේම තමයි දැනට ඒ හඳුන්වා දුන් සංශෝධනයන් අනුව මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ ආරම්භණින් තමයි ඒ සංශෝධනයන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ අද වෙන විට මූලික වශයෙන්ම ව්‍යාපාරයකට අදාළ වෙනවා ආදායම් බද්ද සහ එකතු කළ අගය මත බද්ද. ඒ කියන්නේ value added tax කියන එක. එතකොට මේ දෙක තමයි මූලික වශයෙන්ම ව්‍යාපාරයකට අද වෙනකොට අවබෝධ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බදු දෙක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම ප්‍රමාණවත් මම හිතනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට සහ ආරම්භ කරපු කෙනෙකුට. විශේෂයෙන්ම ආදායම් බද්ද පිළිබඳව මේ මම විශේෂයෙන් සඳහන් කළොත් එහෙම මේ value added tax ඒ කියන්නේ එකතු කළාගේ මත බද්ද කියන එකට අද ලියාපදිංචි වෙන්න ඕනේ පුද්ගලයෙක් එයාගේ වාර්ෂික පිරිවැටුම ඒ කියන්නේ සේල් එක එහෙම නැත්නම් අපි කියමු සැපයුම කියලා සර්විස් එකක් කරන කෙනෙක් නම් වාර්ෂිකව යාට මිලියන 300ක් තියෙනවා නම් තමයි එයා වාර්ෂිකව මිලියන 300ක් එහෙම නැත්නම් කාර්තුවකට මිලියන 75ක් තිබුණොත් තමයි එකතු කළාගේ මත බද්දට ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ කියන්නේ විශාල සමාගම් තමයි එකතු කළාගේ මත බද්දට ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ නිසා අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අය හෝ සුළුවට සාමාන්‍ය විදිහට පටන් ගත්ත කෙනෙකුට ඒ ගැන එච්චර අවශ්‍යතාවයක් දැනෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි ආදායම් බද්ද පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ලංකාවේ ආදායම් බදු වලට මූලික වශයෙන් ලියාපදිංචි වෙන්න ඕනේ
තනි පුද්ගලයා ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ වගේම තමයි සමාගමක් ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහරු මුලින් කතා කළා වගේ තනි පුද්ගල ව්‍යාපාර අපි ලියාපදිංචි කරනවා. එතකොට අපි කියමුකෝ උදාහරණයක් විදිහට සමන් පෙරේරා කියන පුද්ගලයා සමන් ට්‍රේඩර්ස් කියලා හાર્ඩ්වෙයාර් එකක් ලියාපදිංචි කරනවා. එහෙම ලියාපදිංචි කරවාට පස්සේ ඒ බදු ගෙවිය යුත්තේ සමන් පෙරේරා කියන පුද්ගලයා. සමන් පෙරේරා කියන පුද්ගලයා බදු ගෙවිය යුතුයි සමන් ට්‍රේඩර්ස් කියන හවුල් ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය මත. එතකොට අන්න ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට තනි පුද්ගලයෙක් බදු ගෙවන්න ඕනේ ඒ පුද්ගලයාගේ නමින්. එහෙම නැතුව ව්‍යාපාරයේ නමින් නෙමෙයි එයා ලියාපදිංචි කරන්නේ. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන අවස්ථාවක් තියෙනවා. ලියාපදිංචි කරලා බදු ගෙවිය යුතු අවස්ථාවක් තියෙනවා. මම ඒක ඉදිරියට පැහැදිලි කරන්නම්. ඒ වගේම සීමා සහිත සමාගමක් විදියට කම්පැනි එකක් විදියට අපි රෙජිස්ටර් කරලා තියෙනවා නම් සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුවේ අන්න අනිවාර්යයෙන්ම සමාගමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ගෙවිය යුතුයි. මේ බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි. තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් එimhe තනි පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කරලා තිබ්බත් ලියාපදිංචි කළේ නැතත් එයාගේ බදු ගෙවිය යුතු සීමාව බදු අය කළ හැකි සීමාවක් තියෙනවා. ඒ සීමාවත් මම ඉදිරියට කියන්න. ඒ සීමාවට යටත් වෙනවා නම් එයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕනේ බදු ගෙවීම සඳහා ආදායම් බදු ගෙවීම සඳහා. එතකොට එතෙන්දි වැදගත්ම කාරණේ තමයි මේ තනි පුද්ගල ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම්කාරය ලියාපදිංචි කළාද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. බදු ගෙවන්නේ ඒ පුද්ගලයා නිසා, අයිතිකරු නිසා. ඔය විශේෂයෙන්ම බදු ගෙවන අයට අදාළ වෙන්නේ ආදායම් බද්ද තමයි මේ ව්‍යාපාර මූලිකව පටන් ගත්ත සහ දැනට මේ කරන්න ඉදිරියේදී ගෙවීමට බලාපොරොත්තු වෙන ඉන්න. ඊළඟට අපිට ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද දල වශයෙන් ලංකාවේ මූලිකවම ආදායම් බද්ද ගණනය කිරීමේ මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දල අසක් ලබා ගන්න? ඔව් දැන් ශ්‍රී ලංකාවේ ආදායම් බද්ද ගණනය කිරීමේදී තියෙන්නේ දැන් තමන්ගේ බද්ද තමන් තමයි ප්‍රකාශ කරන්න ඕන. එතකොට ඒක වෙන කෙනෙක් ගණනය කරලා දෙන්නේ නැහැ. තමන් තමයි ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වෙලා තමන්ගේ තක්සේරු ක්‍රමයක් තියෙන්නේ. තමන්ම තක්සේරු කරන තමන්ගේ ආදායම. ඊට අමතරව විශේෂ කිය යුතු දෙයක් තියෙනවා. බදු තක්සේරු වර්ෂයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි බදු ගණනය කරන්නේ යම්කිසි වර්ෂයක අප්‍රේල් 1 වෙනිදා සිට ඊට පසු එළඹෙන වර්ෂයේ මාර්තු 31 දක්වා වන මාස 12ක කාල සීමාව තුළ ලද ආදායම මත තමයි. එතකොට බදු ගෙවීමේදී තියෙන්නේ මේක එකවර නෙමෙයි ගෙවන්න තියෙන්නේ කාර්තු වශයෙන් ගෙවන්න තියෙන්නේ කාර්තු 4ක් විදියට ගෙවන්න පහසුකම් සලසලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒකෙදී එකවර ගෙවීමට ලැබුණොත් එහෙම අර මුල්‍ය දුෂ්කරතාවයන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා නීතියෙම සඳහන් කරලා තියෙන ආකාරයට කාර්තු 4කදී ගෙවන්න ඕන. එතකොට දැන් මේ බදු ගණනය කිරීමේදී පොඩක් මේ පොලිකුලන ඊට ධර්මයේ කලින් ස්ලයිඩ් එකට ගියා නම් මට මෙතෙන්දි පෙන්වන්න පුළුවන් මේ ව්‍යාපාරයක් කරන කෙනෙක්ගේ බදු ගෙවන්නේ කුමකටද කියන එක පෙන්වන්න පුළුවන් නම් හරියි. මෙතනදී ව්‍යාපාරයක් කරන කෙනෙක් බදු ගෙවන්න ඕනේ එයාගේ පිරිවැටුමට නෙමෙයි සුද්ධ ලාභයට. එතකොට එයාගේ දැන් මේ මම සේල්ස් කියලා ගත්තේ මේක අපි හිතමුකෝ මිලටගෙන විකිණීමේ ව්‍යාපාරයක් කියලා. එතකොට එයාගේ විකුණුම් වලින් එයාගේ විකුණුම් පිරිවැය අඩු කරලා එතකොට ලැබෙන දල ලාභය ඒ දල ලාභයෙන් එයාට අඩු කරන්න පුළුවන් ඒ ව්‍යාපාරයේ ආදායම ඉපීම සඳහා දරන ලද වියදම් අඩු කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වැටුප් වේතන ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් වලට ගියේවා ඊළඟට ෂය දීමනා ඒ වගේම කුලී ගෙවුවනම් ගොඩනැගිල්ලට ඒව අඩු කරන්න පුළුවන් විදුලි බිල අඩු කරන්න පුළුවන් ඒ ආකාරයට ආදායම ඉපයීම සඳහා දරන ලද වියදම් අඩු කරන්න පුළුවන් එයාගේ පිරිවැටුමේ ඒ අඩු කළාට පස්සේ එනවා ශුද්ධ ලාභය. මේ ශුද්ධ ලාභය තමයි අපි සලකන්නේ
බදු අය වන ආදායම කියලා. ඒ සුද්ධ ලාභය මත තමයි බදු ගෙවන්නේ. හැබැයි මෙතනදී මේ වියදම් අඩු කරනකොට තමන්ගේ පුද්ගලික වියදම් ඒ වගේම ප්‍රාග්ධන වියදම් මේ කියන්නේ දීර්ඝ කාලීන යන්ත්‍ර ලබා ගැනීම ඒවාදී අඩු කරන්න බෑ. ගෙදර දොරේ වියදම් ඒව අඩු කරන්නත් බෑ. ඒ වගේම මේ එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් තියෙනවා ඒව අඩු කරන්නත් බෑ. එතකොට දැන් ඕගලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ අපි ගෙවන්නේ මේ ව්‍යාපාරයේ වියදම් අඩු කරාට පස්සේ ලාභය සුද්ධ ලාභය මත තමයි බදු ගෙවන්නේ කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම ඔව් දැන් ඒ අනුව මේ ශ්‍රී ලංකාවේ බදු අය කරන ආදායම් ප්‍රභවයන් හතරක් තියෙනවා. ඒ කියන්නේ සේවා නියුක්ති ආදායම, ව්‍යාපාර ආදායම, ආයෝජන ආදායම සහ වෙනත් ආදායම් කියලා. අපි ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරනවා නම් එහෙම අපි සලකමු එතන ව්‍යාපාර ආදායම පිළිබඳව. එතකොට ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක්ගේ එයාගේ ව්‍යාපාර ආදායම අවුරුද්දකට රුපියල් ලක්ෂ 30කට වඩා ඉක්මවනවා නම් විතරයි එයා බදු ගෙවීමට යටත් වෙන්නේ. අවම වශයෙන් ලක්ෂ 30කවත් ශුද්ධ ආදායමක්. ඒක හොඳට මතක තියාගන්න. සේල් එක නෙමෙයි ප්‍රොෆිට් එක අවුරුද්දකට ලක්ෂ 30ක් තියෙනවනේ. ඒ කියන්නේ අද පවතින නීතිය අනුව තනි පුද්ගලයෙක්. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරයක් කරන කෙනෙක්ගේ ආදායම ලක්ෂ 30ක් ඉක්මුවොත් අන්න එයා බදු ගෙවීමට යටත් වෙනවා. ඒ කියන්නේ මාසයකට 2,50,000කවත් net profit එකක් සුද්ධ ලාභයක් තිබුණොත් තමයි කෙනෙක් බදු ගෙවීමට යටත් වෙන්නේ. ඒ නිසා මේ මෙතනදී අන්න අවබෝධ කරගත යුතු කාරණේ තමයි තමන් කොයි වෙලේද බදු ගෙවන්න ඕනේ කියලා. දැන් අපි මෙතනදී ඔයගලන්ට පේනවා තනි පුද්ගලයෙක් ගත්තොත් එහෙම එයා බදු ගෙවිය යුත්තේ කොපමණ ප්‍රමාණයකින්ද කියලා. දැන් මම කිව්වා ලක්ෂ 30කට වඩා වැඩි ආදායමක් තියෙන අවුරුද්දකට ශුද්ධ ලාභයක් තියෙන කෙනෙක් තමයි බදු ගෙවන්න ඕනේ කියලා. ඒකෙදිත් එයාට ගෙවන ආකාරයක් තියෙනවා. එයා ලක්ෂ 30කට වඩා වැඩියෙන් තියෙන ප්‍රමාණයේ පළවෙනි ලක්ෂ 30ට 6ක් ඊළඟ ලක්ෂ 30ට 12ක් සහ ඊට වැඩි වෙන ප්‍රමාණයට 18ක් වශයෙන් තමයි ගෙවන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ශුද්ධ ආදායම අපි කියමුකෝ ලක්ෂ 70යි කියලා. ලක්ෂ 70ක් වුණොත් එහෙම ශුද්ධ ආදායම පළවෙනි ලක්ෂ 30 බදු වලින් නිදහස් කරනවා. එතකොට තව ඉතුරුයි ලක්ෂ 40ක්. ඒ ලක්ෂ 40න් පළවෙනි ලක්ෂ 30ට ටැක්ස් එක ගණනය කරන්නේ 6ක් විදියට. ඊට පස්සේ තව ලක්ෂ 10ක් ඉතිරි. ඒ ලක්ෂ 10ට 12ක් විදියට සලකන්නේ. බදු ගණනය කරන්න. එතකොට ඔය ආකාරයට තමයි තනි පුද්ගලයෙක්ගේ බද්ධකරණය කරන්නේ. ඊළඟ හවුල් ව්‍යාපාරයක් ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ හවුල් ව්‍යාපාරයේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි නම්. මොකද හවුල් ව්‍යාපාරයක පළවෙනි ලක්ෂ 10 සඳහා ආදායමට ඒ කියන්නේ ලාභයට බදු ගෙවිය යුතු නැහැ. හැබැයි ඊට වඩා වැඩි නම් ඒ වැඩි වෙන ප්‍රමාණයට 6ක් ගෙවන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ලක්ෂ 12ක් නම් හවුල් ව්‍යාපාරයක ශුද්ධ ලාභය මේ පළවෙනි ලක්ෂ 10 නිදහස් කරනවා. ඉතුරු ලක්ෂ 2කට 6ක් බදු වශයෙන් ගෙවන්න ඕනේ. ඊළඟ සමාගම් ගත්තාම සමාගම් වල සාමාන්‍ය බදු අනුපාතය තියෙන්නේ ඒ සමාගමේ ලාභයෙන් 24ක් බදු ලෙස ගෙවන්න ඕනේ. හැබැයි ඊට අමතරව විශේෂ බදු අනුපාතයන් තියෙනවා. SME ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට 14ක්, ඊළඟ අධ්‍යාපන සේවා, ඉදිකිරීම සේවා, ඊළඟට සංචාරක ප්‍රවර්ධනය කටයුතු කරන ආයතන, ඒ වගේම සෞඛ්‍ය සේවා සපයන ආයතන, කෘෂි නිෂ්පාදන ඒ වගේ සේවාවන් සපයන සමාගම් වලට බද්ධ 14ක් තමයි වෙන්නේ. ඔය ආකාරයට තමයි බදු ගෙවීම පිළිබඳව තියෙන්නේ. ඉතින් ඊළඟට මම අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙනම් මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් ආදායම් බදු සඳහා ලියාපදිංචි නොවීමක් වරදක්, එහෙම නොවීමටත් අය කළ යුතු දඩ මුදල් පිළිබඳව පනතේම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලියාපදිංචි කෙනෙකුත් වාර්ෂිකව ආදායම් වාර්තාවක්
සපයන්න ඕනේ තමන්ගේ අවුරුද්දේ ආදායම කොච්චරද කියන එක. ඒ වගේම තමන්ගේ ලාභයක් තිබුණා නම් ඒ මත ගෙවීම් කරන්නත් ඕනේ. එතකොට මේ ආදායම් වාර්තාව ඉදිරිපත් නොකිරීම හෝ ඒ අදාළ කාල සීමාව තුළදී බදු නොගෙවා සිටීම හෝ ඒ සඳහා යම් දඩ මුදල් පැනවීම කළ යුතු ආකාරය පනතේම සඳහන් වෙනවා. ඇත්තටම මේක බදු කියන්නේ රටේ නීතියක්. ඉතින් අපි නීතිය දැනගන්න ඕනේ. අපි නීතියට අවනත කටයුතු කරන්න ඕනේ. ඉතින් මම ඒකත් පැහැදිලි කළේ එතන අපේ වගකීමක් තියෙනවා. ඒක ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත් නිසා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි එරන්ද චින්තක මහත්මයා. ඇත්තටම දැන් ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති ඔබ යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් එම ව්‍යාපාරයට කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙම නැත්නම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එහෙම නැත්නම් ලංකාව තුල පවතින ව්‍යාපාරික අවස්ථාවන් මොනවාද? ඔබට නව්‍යකරණය තුලින් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාව තුල යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා මොනවාද? සහ ඉන්පසු එම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන්ද සමාගමක් වශයෙන්ද එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඔබට වඩාත්ම ගැළපෙන ක්‍රමවේදය කුමක්ද යන්න. සහ ඊළඟට ඔබ බදු කුමන ආකාරයේ බද්දකට යටත් වෙනවද? එහෙම නැත්නම් අවසාන වශයෙන් ඉරන්ද මහත්මයාගේ ස්ලයිඩ් එකේදී අපි දැක්කා බදු අනුපාතයන් විවිධාකාර ව්‍යාපාර අංශ වෙනුවෙන් වෙනස් වෙලා තියෙනවා. ඒතර ඔබට පුළුවන් එම ව්‍යාපාර අංශය තුල අඩු බද්දක් එහෙම නැත්නම් එම අඩු ආදායම් බද්දකට යටත් ව්‍යාපාර අංශයක් තුලින් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරනවා නම් යම්කිසි සහනයක් ලබා ගන්න බදු පැත්තේ. ඉතින් එම කාරණාත් සමග ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මෙම වැඩසටහනේ මූලික පියවරන් තුනේදී. දැන් අපේ අවස්ථාව වන්නේ ඔබට ඇති ගැටලු එහෙම නැත්නම් අපි සාකච්ඡා කළ මාතෘකා හෝ ඊට පරිබාහිර වුණත් ඔබට ඇති ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ව්‍යවසායකත්වයක් සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු සාකච්ඡා කිරීමට ඒ සඳහා අපේ දැනට ඔබ වෙනුවෙන් දේශන පැවැත් වූ විද්වත් මණ්ඩලයේ සමාජික මහත්මුන් තුන්දෙනාට අමතරව අපේ තව ගෞරවනීය ආරාධිතයෙක් සිටිනවා. එතුමත් අපේ විද්‍යාලයේම කීර්තිමත් ආශිෂ්‍යයෙක් 1989 කණ්ඩායමේ මාලික අමරසේකර මහත්මයා. අතනම එතුමා අපේ සම්පත්දාරියෙක් වශයෙන් වැඩසටහන් කීපයකම සහභාගී වුණා. ඉතින් මම මාලික අමරසේකර මහත්මයාටත් ආරාධනා කරනවා විශේෂයෙන් එතුමා නීතිඥවරයෙක්. ඉතින් එතුමාට නීතිය සම්බන්ධව යම්කිසි අවබෝධයක් ඔබට ලබා දීමට හැකියාවක් තිබෙනවා. මම අපගේ විද්වත් මණ්ඩලයට ආරාධනා කර සිටිනවා ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ලෙස. ඒ වගේම ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාව ඔබටයි raise hand option එක හරහා ඔබට direct එහෙම නැත්නම් කෙලින්ම ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් chat box එක හරහා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් පුළුවන්. දැනට මට ප්‍රශ්න 3ක් පමණ ලැබිලා තිබෙනවා. ඔබගේ අවස්ථාව ඔබ ලබා ගන්න අතෙක් මම මුලින්ම පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම්. අපිට ලැබිලා තිනවා ප්‍රශ්නයක් අපගේ WhatsApp සමූහයට. ඇත්තටම දැන් ඇත්තටම මම හිතන්නේ මේක හේමින්ද මහත්මයා සහ දුමින්ද මහත්මයා දෙදෙනාටම මේ යොමු කරන්න පුළුවන්. වර්තමානයේදී හුඟක් තරුණ කණ්ඩායම් යොමු වන ව්‍යාපාරික අවස්ථාවක් සඳහා ඔන්ලයින් බිස්නස් එක ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන එක සම්බන්ධයෙන්. එතකොට එවැනි ව්‍යාපාරයක් ඇත්තටම හුඟක් වෙලාවට බිල්ඩින් එකක් නැහැ. එහෙම නැත්නම් ඒකට පවත්වන කිසිම මේ ෆිසිකල් ලොකේෂන් එකක් නැහැ. ඒ වගේ ව්‍යාපාරයක් ලංකාව තුල ලියාපදිංචි කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරයක් ලංකාව තුල පවත්වාගෙන යන්නේ කොහොමද සම්බන්ධයෙන්? මම මුලින්ම හේමින්ද මහත්මයාගෙන් දලා දවසක් ලබා ගන්න කැමතියි. right බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ මම ප්‍රශ්නේ පොඩ්ඩක් ආයෙ තේරුම් ගන්න බැලුවොත් ඔන්ලයින් ව්‍යාපාරයක් ගැන කතා කරන්නේ. ඔව් ඒකනේ දැනට ලංකාව තුල හුඟක් තරුණ කණ්ඩායම් යොමු වෙන ව්‍යාපාරික අවස්ථාවක් තමයි ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන එක. ඇත්තටම එතනදී ඒගොල්ලෝ යම්කිසි eBay වගේ ව්‍යාපාර අවස්ථා එහෙම නැත්නම් දැන් තමන් විසින්ම පවත්වාගෙන යන ඔන්ලයින් සයිට් එකක් කරා යම්කිසි භාණ්ඩ හා සේවා සැපීමක් ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. ඒ වගේ ව්‍යාපාරික අවස්ථාවක් සම්බන්ධයෙන් නැතිවන වාසි අවාසි වගේ දේවල් ඔබතුමා දකින්නේ කොහොමද? මම හිතන්නේ ඔන්ලයින් ව්‍යාපාරයක් කරද්දී අපි තුමු දැන් මොනවාරි භාණ්ඩ හා සේවා අපි ඔන්ලයින් හරහා කරනවා නම් අපිට තියෙන
එක වාසියක් තමයි මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් අර අපි කතා කරන brick and mortar type එක කියන්නේ අර කොහේ හරි තියෙන කඩයක් වගේ දැම්මොත් එහෙම තියෙන ප්‍රශ්නේ එතන අපිට මේ වෙනත් වියදම් ගොඩක් එනවා මේ එතන කුලිය ගෙවන්න ඕන එතකොට එතන බඩු එතන රැස් කරන්න ඕන එතන වෙයාහවුස් වියදමක් යනවා ඊට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න අයට විතරයි ඒ භාණ්ඩ ගන්න පුළුවන්. නමුත් අපි ඔන්ලයින් කරලා ඊට පස්සේ ඒකත් එක්ක අපිට ඩිලිවරි සිස්ටම් එකක් ඒ වගේ හදාගන්න පුළුවන් නම් හරියට ගන්නම ලංකාවට වුණත් අපිට එක තැනකින් අපිට බඩු දෙන්න පුළුවන්. අර ව්‍යාපාරයක් අපි කතා කරනවානේ වර්ධනය කරගන්න කියන එක කතාව කතා කරනවා නම් ඔන්ලයින් කියන එක වැඩි පහසුවක් තියෙනවා. අපි ස්කේල් අප් කරන්න ඉතාලම පහසු ක්‍රමයක් තමයි ඔන්ලයින් විදිහට යන එක. නමුත් එතන වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි හිතන විදිහට එකපාරටම ඔන්ලයින් මේ ස්කේල් අප් කරන්න බෑ. නමුත් වියදම් ප්‍රමාණය සෑහෙන අඩු වෙනවා ස්කේල් අප් ප්‍රොසෙස් එකේදී. ඒ වගේම මාකට් එකට අපි තුමු දැන් ලංකාවේ අපිට පුළුවන් නම් ඕන තැනක බඩු බෙදා හරින්නත් ඒ පැත්තත් අපිට සාර්ථකව කරගන්න පුළුවන් නම් එක තැනක ඉඳන් අපිට මුළු ලංකාව පුරා වුණත් බඩු දෙන්න පුළුවන්. අර සාමාන්‍ය එක තැනක පිහිටන මේ අපි තුමු brick and mortar type කඩේකට වඩා අපිට ඒ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේ වාසිය අවාසි දෙකක් තියෙනවා. හැබැයි ඉතින් ඔන්ලයින් පැත්තේදී අපිට ඉතාලම හොඳ මේ IT facilities තියෙන්න ඕන. ඒතන ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම හැම කෙනාටම සමහරට ලංකාවේ ඒ විදිහට බඩු ගන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ක්‍රෙඩිට් කාඩ් පාසුකම් හරි ඔන්ලයින් පාසුකම් හරි තියෙන්න ඕනේ. ඒ විතරයි අපේ මේ පාරිභෝගිකයන් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඊටාම ඉක්මනටම මිනිස්සු අතරට තමන්ගේ භාණ්ඩය විකුණන්න පුළුවන් හැකියාවක් වෙනවා මේ ඔන්ලයින් සේවා හරහා. ඉතින් මම හිතන්නේ එතන තමයි තියෙන වාසිය. හැබැයි ඉතින් ඒක අපිට ඔන්ලයින් තිබ්බයි කියලා මිනිස්සු වෙතෙන්ට එන්නේ නැහැනේ. අපි බඩුව ගෙනියන්න ඕන මිනිස්සුන්ගේ ගේ දොරකඩ ගාවට. ඒ දේවල් මම හිතන්නේ එච්චර ලේසි නෑ අපි හිතන තරම්. මොකද අපි දැන් ලංකාවේ අද ප්‍රවාහන වියදම් හැම ගොඩක් වැඩි. ඒවත් එක්ක බලනකොට වෙන ප්‍රශ්න එනවා. භාණ්ඩය මිනිස්සුන්ගේ ගෙවල් වලට ගෙනියනවා නම් ඒ අපි කතා කරන ඩිලිවරි ෆැසිලිටිස් ගැන කතා කරනවා නම් ඊට වඩා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සහ සමහර භාණ්ඩ තියෙනවා අපි දකින දෙයක් තමයි මිනිස්සු කැමති නැහැ ඔන්ලයින් විදිහට ගන්න. ඒ කියන්නේ සමහර දේවල් මිනිස්සු හරි කැමති අර ගිහිල්ලා බලලා අතගාලා ඊට පස්සේ තමයි භාණ්ඩේ ගන්න තීරණය කරන්නේ. සමහර දේවල් ඔන්ලයින් වලින් මිනිස්සු ගන්න කැමති නැහැ. මේ වගේ දේවල් මොනවද කියලාත් හරියටම අඳුන ගන්න ඕන. ඒ වගේම අලුතෙන්ම ව්‍යාපාරයට එකතු වෙනකොට මිනිස්සු බයයි අර කවුරුත් දන්නේ නැති තැනකට කතා කරන්නෙත් නැතුව වෙබ්සයිට් එකට ගිහිල්ලා බඩුවක් ගන්නකොට මිනිස්සු ටිකක් බයයි. ඉතින් මම හිතන්නේ අර ටික කාලයක් යනවා ඒ බය නැති කරලා මිනිස්සු තමන්ගේ මේ වෙබ්සයිට් එක හරහා බඩු ගන්න එක හදන්න ටික කාලයක් යනවා. ඒ කාලය එනකන් එකපාරටම බිස්නස් එක මේ වර්ධනය වෙන්නේ නැහැ. ඒ ගැන තේරුම් ගන්න ඕන. ඒක තමයි මට කියන්න පුළුවන් බොහොම. දැන් මම හිතන්නේ මෙතුමා අපේ මිස්ටර් හේමින්ද එකතු කරපු විස්තර වලට අමතරව මට තව පොඩි කාරණයක් මේකට එකතු කිරීමක් සිදු කරන්න. අපි ඔන්ලයින් හෝ මොන හරි ක්‍රමවේදයකින් භාණ්ඩ විකුණනකොට අපේ ප්‍රධානම දේ තමයි මේ භාණ්ඩයට විකුණන භාණ්ඩයට සේවාවට අදාළ මුදල් ලබා ගැනීමක් සිදු කරන්න ඕනේ. මම හිතන්නේ අපේ රටේ යට තියෙන ගොඩාක් ගැටලුවක් තමයි ඔන්ලයින් බඩු විකුණනකොට අපි දැන් ප්‍රායෝගිකව සමහර මීට කලින් නම් කරේ අපේ රටට කෙලින්ම මුදල් අපි හිතමු ලංකාව ඇතුලේ මුදල් කරන එකට වඩා පිටරටකට භාණ්ඩයක් අලෙවි කරනවා නම් මුදල් ගෙන්න ගන්නකොට අපේ රටේ accounts වලට ගෙන්න ගන්න බැරි ප්‍රශ්න තිබුණා. ඒකෙදි මම කියන්න හදන්නේ මේ ලංකාව ඇතුලේ වේවා පිටරටකට වේවා විකුණන බඩුවකට මුදල් ලබා ගන්න අපි ඇත්තටම එතනදී අපිට මොකක් හරි ලංකාවේ තියෙන වාණිජ බැංකුවකින් ඒකට දාන පහසුකම් ටිකක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මුදල් ගෙවන්න පේමන්ට් ගේට්වේ එකක් හදාගන්න බෑ. පේමන්ට් ගේට්වේ එකක් හදාගන්නකොට ඒක හරහා තමයි මුදල් අපිට ගෙන්නන්න වෙන්නේ. එතකොට මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අපිට එතනදී මතුවෙන ගැටලු ටිකක් निराකරණ ගන්න පහසුයි පිළිමත් විදියට ලියාපදිංචි කරපු ව්‍යාපාරයක් නම්. එතකොට අපිට කමර්ෂල් වාණිජ බැංකුවක ගිණුමක් විවෘත කරන්න ඕනේ. ඒක හරහා තමයි අපිට ඔන්ලයින් බඩු විකුණන එකට හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් බඩු විකුණන එකට පහසුකම් ලබා ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම මොන ව්‍යාපාරයක් වුණත් ප්‍රධාන පරමාර්ථය බඩු විකුණලා මුදල් එකතු කර ගන්න ඕනේ. එතකොට අර
ඒ පේමන්ට් ගේට්වේ ගන්න සහ ඒ අදාළ පිටරට මුදල් ගෙන අපේ කෙලින්ම බැංකුවක ගිණුමට ගෙන්න ගන්න අපි අදාළ පහසුකම් ටික හදාගන්න අපි අනිවාර්යෙන් ව්‍යාපාරය ලියාපදිංචි කරා ඒ අරහා මූල්‍ය ආයතනයක හෝ බැංකුවක පහසුකමක් ලබා ගන්න. මම හිතන්නේ අපේ කවුරු අපේ මම ආදි ශිෂ්‍යයා යොමු කරොත් ප්‍රධාන ප්‍රශ්නේ එක කෑල්ලක් ඔය මම හිතන්නේ මම උත්තර දෙන්නේ. එතකොට ඒ අනිවාර්යෙන්ම මොන විදිහේ පොඩි ව්‍යාපාර ලොකු ව්‍යාපාර මුදල් ලබා ගන්න අපි ඒකට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න. එතකොට තමයි අර මම කලින් පැහැදිලි කරා වගේ විධිමත් ආකාරයකට ව්‍යාපාරය ව්‍යාපදිංචි කිරීම වැදගත් වෙන්නේ. ඔන්න ඔය ආකාරයෙන් ඔන්ලයින් හෝ වේවා අපිට මුදල් ලබා ගන්නකොට මම හිතන්නේ එතුමාගේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන උත්තරේ හම්බ වුණා. එහෙම නැත්නම් තව පැහැදිලි කිරීමක් තියෙනවා නම් අපිට ඒ පිළිබඳව පස්සේ උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් බොහොම ස්තුතියි ඔබතුමන් දෙපළටම. ඊළඟට තවත් අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මම මුලින් ප්‍රශ්නය කියවන්නම්. අපේ ව්‍යාපාරයක් පුද්ගලික සමාගමක් වශයෙන් ලියාපදිංචි කරලා බදු ගෙවීමක් සිදු කරගෙන යන අතරතුර ව්‍යාපාරය නවත්වා දැමීමට හෝ එම ව්යාපාරයේ ස්වභාවය වෙනස් කිරීමට සිදු වුවොත් ඒ සඳහා බදු ගෙවීම නතර කිරීමට පුළුවන්ද? එම ක්‍රියාවලිය කුමක්ද? මම හිතන්නේ මේකට අපිට චින්තක එරන් චින්තක මහත්මයාට සහ නීතිමය පසුබිම සම්බන්ධයෙන් මාලික අමරසේකර මහත්මයා ඔබ දෙපළටම මේ පිළිතුරක් ලබා දීමට හැකියාව තිබෙනවා. මම මුලින්ම මෙහි මේ නීතිමය පසුබිම් පොඩ්ඩක් ලබාගෙන ඉන්පසුව එරන්ද මහත්මයාට එන්නම් බදු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියලා දැනගන්න. මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මම නැවතත් ප්‍රශ්නය ගත්තොත් සමාගමක් වශයෙන් ලියාපදිංචි කර බදු ගෙවීමක් සිදු කරන අතරතුර ව්‍යාපාරය නවතා දැමීමට හෝ ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කිරීමට සිදු වුවොත් ව්‍යාපාරය ලියාපදිංචි කරපු එක අහෝසි කරන්න බදු ගෙවීම නතර කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අහෝසි කරන්න කියන එක කරන්න පුළුවන්. ආරම්භ කරනවා වගේම අවසන් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඒ ක්‍රමවේදය අනුව කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ වගේම දැන් අපි මේක කරන්නේ කියලා. හැබැයි මේක තියෙනවා වෙනස් කරොත් ස්වභාවය වෙනස් කරනවා. ස්වභාවය වෙනස් කිරීමට දැන් වර්තමානයේ තියෙන නීතිය සමාගම් නීතිය අනුව එහෙම දැන් මෙමොරන්ඩම් කියලා එකක් නැහැ. සමාගම් නීතිය යටතේ ආටිකල්ස් කියලා විතරයි තියෙන්නේ. ඉස්සර මෙමොරන්ඩම් කියලා එකක් තිබුණා. එතකොට ඒකේ තිබුණා ඒ මෙමොරන්ඩම් එකට නැත්තම් මෙමොරන්ඩම් එකට අදාළ ව්‍යාපාර ප්‍රධාන ව්‍යාපාර ටික විතරයි කරන්න පුළුවන්. ඒ සහ ඒකට අනුශාංගික ව්‍යාපාර. නමුත් දැන් ඕනෑම සමාගමකට ඕනෑම ව්‍යාපාරයක් කිරීමේ හැකියාව විවෘත වෙලා තියෙනවා. එතකොට නමට අදාළ නොවන ව්‍යාපාර පවා සමහරවිට කරන අවස්ථා තියෙනවා. එතකොට ඩයිවර්සිෆිකේෂන් විවිධාංගීකරණය යටතේ සමහර ව්‍යාපාර ඒ විදිහටත් යනවා. සමහරවිට පටන් ගත්ත එක ව්‍යාපාරයකින් ඉවර දැන් වර්තමානයේ තියෙන වෙනත් ව්‍යාපාරයක්. ඒ විදිහට වෙනස් කිරීම වලට යන්න පුළුවන්. අහෝසි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අහෝසි කරනවා නම් අහෝසි කරන්නත් පුළුවන්. අහෝසි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක මේ රෙජිස්ට්‍රේෂන් එක අයින් කරගන්න. එතකොට ඒ ක්‍රමවේදයට අහෝසි කරගන්න පුළුවන්. ඒක තමයි දැන් තියෙන තත්ත්වය කියලා කියන්න පුළුවන්. එරන්ද මහත්මයා බදු සම්බන්ධයෙන් ඇතිවන මේ තත්ත්වය කොහොමද? ව්‍යාපාරයක් ස්වභාවය වෙනස් කිරීම හෝ එම ව්‍යාපාරය නවතා දැමීමක් සිදු කිරීමට අවශ්‍ය නම් එතෙන් දැන් මුලින්ම කතා කළොත් එහෙම ව්‍යාපාරය නවතා දැමීම කියන තැනදී බැලුවාම ඒක කිසිම ගැටලුවක් නැහැ. ව්‍යාපාරය නවතා දමනවා නම් එතකොට තියෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් මේ ව්‍යාපාරය නවතා දැමූ බවට අදාළ ඒ සහතිකයක් නිකුත් කරනවා. එතකොට මේ අදාළ සහතිකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දුන්නාට පස්සේ තවදුරටත් ගෙවිය යුතු බදු මුදල් නැත්නම් මුග බදු මුදල් නැත්නම් සහ අදාළ සියලුම ආදායම් වාර්තා ලබා දීලා තියෙනවා නම් එතකොට ඒ සමාගම අක්‍රීය සමාගමක් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ බදු ගෙවීමට තවදුරටත් බදු ගෙවිය යුතු නැති සමාගමක් බවට බදු ගෙවන්න ලෙස සැලකනවා. එතකොට ඒකෙදි එතන ගැටලුවක් නැහැ. මූලික වශයෙන්ම වෙන්න ඕන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි නිග බදු මුදල් ගෙවලා තියෙන්න ඕනේ. සියලුම ආදායම් වාර්තා ලබා දීලා තියෙන්න ඕනේ. ඊට අමතරව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් විධිමත් ලියකියවි ඉදිරිපත් කරන්න ඕනේ මේ ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යන්නේ නැති බවට.
ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරනයි කිව්වම මම එතනදී දකිනවා ආකාර දෙකක්. එකක් වෙන්න පුළුවන් කරගෙන ආපු nature of business. ඒ කියන්නේ ව්‍යාපාර ස්වභාවය වෙනුවට වෙන ව්‍යාපාරයක්. අපි කියමුකෝ බඩු මිලටගෙන විකුණන ව්‍යාපාරයක් කරගෙන ඇවිල්ලා ඒක නවත්තලා සේවා සපයන ව්‍යාපාර කටයුත්තක් කරනවා. එතකොට ගැටලුවක් නැහැ. නමුත් මේ ව්‍යාපාර ස්වභාවය වෙනස් වුණා කියලා එහෙම ගැටලුවක් නැහැ. අදාළ පරිදි ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එතකොට එකම වෙනස වෙන්නේ මේ සමාගමේ ගිණුම් වලදී මේ අර බයින් ඇන්ඩ් සෙලින් ආපු එක වෙනුවට සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට ගිණුම් සපයන එක. ඒකට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් වෙන්න පුළුවන් ඉතින් සමාගමක් විදිහට කරගෙන ඇවිල්ලා එයාට සමාගමක් විදිහට තවදුරටත් කරගෙන යන්න බෑ. එයා හිතනවා මම මේක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යනවා කියලා. එතකොට දෙකක් තියෙනවා. එකක් තමයි සමාගමක් විදිහට ඒක ව්‍යාපාරය අවසන් කරනවා නම් අර මම කියපු ආකාරයට අවසන් කරලා තනි පුද්ගලයෙක් විදිහට එතකොට එයා බදු ගෙවන්න ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ඒකට එහෙම තනි පුද්ගලයෙක් විදිහට ලියාපදිංචි වෙන්න අවශ්‍ය වෙන්නේ දැනට තියෙන නීතිය අනුව මම ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට වසරකට රුපියල් ලක්ෂ 30කට වඩා කියන්නේ මිලියන 3කට වඩා බදු ගෙවිය යුතු ආදායමක් තියෙනවා නම් ඔහු තනි පුද්ගලයෙක් විදිහට බදු ගෙවීමට යටත් වෙනවා. එහෙම නැත්නම් එතකොට යාට බදු ගෙවිය යුතු ආදායමක් නැහැ. ඔය ආකාරයට තමයි මම හිතන්නේ ඔක අපිට සලකා බලන්න වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාටත්. හේමින්ද මහත්මයා ඔබට ඇත්තටම මේ වර්තමාන මේක ලංකාවේ තියෙන මේ දේශපාලන සහ අලුත් සංකල්පයක් සම්බන්ධයෙන් අදහසක් ගැන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරිත සංකල්පය එහෙම නැත්නම් දැන් ලංකාවෙත් අපි ගත්තොත් හුඟක් වෙලාවට ඇග්‍රිකල්චර් පැත්තට මේ හර්ථකරණය සම්බන්ධ කරගෙන තියෙනවා, තාක්ෂණයේ පැත්තට හර්ථකරණය සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මේ හැම වෙලේම සස්ටේනබල් කියන මාතෘකාවත් අරගෙන ඒකත් එක්ක හර්ථකරණය සම්බන්ධ කරගෙන තියෙනවා. ආයෝජකයෝ එහෙම නැත්නම් ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ කොයි විදිහටද ඒ වගේ සංකල්පයක් හරහා ඉදිරියට යන්න අවශ්‍ය වන්නේ? මම හිතන්නේ අර විශේෂයෙන්ම අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මම හිතන්නේ අපි බොහෝ විට හිතන්න ඕන අර නිකන් ගොඩක් සමාගම් වල ලොකු සමාගම් වල ගොඩක් වෙන්නේ අර එක්ක CSR කියලා පටන් ගන්නවා නැත්නම් තමන් කරන දෙයට අමතරව යම්කිසි අපි තුමු පොඩි අපි සමහරට ආදායමෙන් කොටසක් වෙන් කරනවා අර සමාගමේ නිකන් ඒක ඇත්තටම කරන්නේ ගොඩක් බ්‍රෑන්ඩින් එක නේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක වැඩි කරන්න කරන දෙයක් තමයි කරන්නේ අපි මේ බොහොම සංවේදී මේ දේවල් වලට පරිසරය ගැන වෙන්න පුළුවන් ලංකාවේ අනිත් ප්‍රශ්න වලට අපි සංවේදී කියන එක කියන්න නමුත් මම හිතන්නේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඒ වගේ විදිහට මම හිතන්නේ ඒක මම දකින්න විදිහට නම් ඒක හරි ක්‍රමේ නෙමෙයි අපි කරන හැම දෙයක්ම සස්ටේනබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කරන්න පටන් ගන්න ඕනම ව්‍යාපාරයක් සස්ටේනබල් කියලා මෙතන අදහස් කරන්නේ ගොඩක් අය සස්ටේනබල් කියලා කතා කරන්නේ අර ව්‍යාපාරය සස්ටේන් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේකෙන් අවශ්‍ය ආදායම ලැබෙනවද ලැබෙන්නේ නැතිනම් කොහොමද වැඩි කරන්නේ? ඒක නෙමෙයි නියම සස්ටේනබිලිටි කියන වචනේ තේරුම. අපි කරන දේ හැම පැත්තටම මුදල් පැත්ත එක දෙයක් විතරයි. නමුත් පරිසරයට මේ දෙන් හානියක් වෙනවද? එතකොට ඇතුලේ වැඩ කරන සේවකයන්ට ප්‍රශ්නයක් වෙනවද? එතනින් එහාට පාරිභෝගිකයන්ට එතනින් ප්‍රශ්නයක් අපි සූරාකෑමකට ලක් කරනවද? මේ හැම පැත්තම බලන සස්ටේනබිලිටි එක ගැන තමයි අපි කතා කරන්න ඕන. ඒතර අපි යම් කිසි කරන ව්‍යාපාරයක් හින්දා පරිසරයට හානියක් වෙනවා නම් මම බොහොම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි දන්නවා මේ ලංකාවේ හුඟක් ලංකාවේ ලෝකෙ හැමතැනම භාණ්ඩයක් අලෙවි කරද්දී අර ඇසුරුමක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි වතුර බෝතලයක් මිලට ගන්නවා නම් කඩේට ගිහිල්ලා අර බොටල් වෝටර් එකක් ගන්නවා නම් සාමාන්‍ය රුපියල් 40ක් 50ක් 60ක් 75ක් වගේ මිලකට අපිට ගන්න පුළුවන් මේ බෝතලේ. අරගෙන බෝතලේ එකපාරක් වතුර දීලා මේ බෝතලේ අපි විසි කරනවා. විසි කරනවා කියලා කියන්නේ එක්කෝ අපි හොඳ විදිහකට විසි කරනවා වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා බින් එකකට දානවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තම කතාවේ බින් එකට දාපු එකෙන් අපිට කියන්න බෑ අපි අපේ වගකීම ඉෂ්ට කරයි කියලා. ඒ බෝතලේ හදන කෙනා ඒ තමන්ගේ වගකීම කරාද කියලා. මොකද දැන් ගන්න එකලා තියෙනවා මේ බෝතලයක් බැරි වෙලාවක්වත් මුහුදට එකතු වුණා. නැත්නම් අපි කියන අපි ඩම්ප් යාඩ් එකකට මේ වේස්ට් ඩම්ප් එකකට ගියොත් එහෙම ඒකේ ලැබෙන පාරිසරික අවදානම ඉම්පැක්ට් එක රුපියල් 1000ක් විතර වෙනවා කියලා ගන්න එකලා තියෙනවා.
කියන්නේ අපි රුපියල් 50ක් වගේ ගාණක් වියදම් කරලා ගන්න බෝතලේ නැවත මූදට හරි ගංගාවකට හරි එකතු වුණොත් යම්කිසි හේතුවක් නිසා ඒකෙන් ලැබෙන පාරිසරික අවදානම ඉම්පැක්ට් එක එන්වයරන්මන්ට් ඉම්පැක්ට් එක රුපියල් වලින් කතා කරොත් රුපියල් 1000ක් විතර වෙනවා. ඉතින් මේක එතනම පේනවා අපි අර ඒ ව්‍යාපාරයත් ඒ ව්‍යාපාරයේ සේවා ගන්න හැම දෙනාගෙම අපි අර සස්ටේනබිලිටි කියන එක අපි හිතන්නේ නැහැ. අපි රුපියල් 50යි වියදම් කරේ වතුර බිව්වා. නමුත් රුපියල් 1000ක ඉම්පැක්ට් එකක් අපි පරිසරයට එකතු කරනවා. මේ හැමදේම ගැන හිතලා අපි මේ බෝතලේ නැවත අපි අරගෙන ඒක ප්‍රතිචක්‍රීකරණය කරනවද නැත්නම් අපි ප්ලාස්ටික් වලින් විදිලා වෙන දෙයකට අපි යොමු වෙනවද මේ කියන හැමදේම තමයි අපි කතා කරන්නේ මේ සස්ටේනබිලිටි කියන ප්‍රින්සිපල් එක ඇතුලේ. ඉතින් මම හිතන්නේ මේ විදිහට අපිට එන්න පුළුවන් නම් යම්කිසි අපි අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරය මොකද අද ලෝකේ මේ සස්ටේනබිලිටි කියන ප්‍රින්සිපල් එක එන්වයරන්මන්ට් නැත්නම් පරිසරය නැත්නම් අපි කතා කරනවා මේ ගොඩාක් දේවල් වලට ලොකු අවධානයක් මේ දවස්වල ලැබිලා තියෙනවා. මම හිතන්නේ ලෝකේ ඉන්න පොහොසත්ම මිනිස්සු පොහොසත්ම රාජ්‍ය ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඉතින් මම හිතන්නේ යම්කිසි කෙනෙක් තරුණ ව්‍යවසායකයෙක් නවෝත්පාදකයෙක් මේ වගේ කාරණාත් එක්ක ව්‍යාපාර අදහසට එනවා නම් මම හිතන්නේ ඒ සඳහා අවස්ථා ගොඩාක් තියෙනවා මේ දවස්වල. ලෝකේ වැඩිම මුදල් වෙන්නේ මේ දවස්වල මේ සස්ටේනබිලිටි කියන මාතෘකාව යටතේ අර කියන බොරු සස්ටේනබිලිටි එක නෙමෙයි අපි CSR එකක් කරලා පොඩි දෙයක් කරලා ග්‍රීන් වොෂින් කියලා දේවල් මේ දවස්වල එනවා සමහරට බොහොම පොඩි දෙයක් කරලා මහා ලොකුවට පුම්බලා කරන දේවල් ගොඩාක් වෙනවා. ඒ දේ ගැන නෙමෙයි මම කතා කරන්නේ. තමන් කරන ව්‍යාපාරයේ ඒ හැම පැත්තම හිතලා පරිසරයට වෙන හානිය අවම කරලා කරන ඒ වගේ ව්‍යාපාරයන් සඳහා සහ ඒ දේවල් අඩු කරන්න පුළුවන් යම්කිසි නවෝත්පාදනයක් ගේන්න පුළුවන් නම් අපි තුන රිනියුවබල් එනර්ජි වෙන්න පුළුවන්. එතනින් ගියාපුවාම කාබන් කැප්චර් ටෙක්නොලොජි කියලා අපි කතා කරනවා. මේ වගේ දේවල් සම්බන්ධව අපිට අලුත් නවෝත්පාදනයක් ගේන්න පුළුවන් නම් ඒ සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් දැන්ටමත් ලෝකේ හැමතැනම තියෙනවා. ලංකාව පුරාත් මම හිතන්නේ ලොකු අපිට මේ සඳහා ඉන්වෙස්ට්මන්ට් ගන්න අවශ්‍ය නම් ආයෝජන අවස්ථා ගන්න පුළුවන් නම් ඒ සඳහා ඕන තරම් අවස්ථා මේ වන විට ඇතිවීමෙන් පවතිනවා. ඕකේ බොහොම ස්තුතියි. ඊළඟට අපිට අපේ chat group එකට ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න දෙකක්. මම පළවෙනියෙන්ම ඉදිරිපත් කරන්නම් import business එකක් කරන අවස්ථාවකදී එතරම්දී import business එකක් කියන එකේදී මේගොල්ලෝ අදහස් කරලා තියෙනවා cosmetic සම්බන්ධ මේ බඩු තමයි මේගොල්ලෝ import කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. NRMA certificate එක. එහෙම නැත්නම් මේක National Medicine Regulation Authority එකෙන් ගන්න ඕන certificate එක අනිවාර්යෙන් ගන්න ඕනද කියන එක. සහ ඒ සම්බන්ධයෙන් ටැක්ස් ගවන්න වෙනවා නම් ඒක කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ දුමින්ද මහත්මයා සහ එරන්ද මහත්මයාට පුළුවන් අපිට අදහසක් ලබා දෙන්න. මේකෙදී දැන් ඔය සමාගමක් ක්‍රියාත්මක කිරීමට අමතරව එක එක ආයතන බඩු ගෙන්නනකොට සහ ආනයන අපනයන කටයුතුදී වෙන වෙනම ආයතන වලින් අනුමැතියන් ලබා ගන්න ඕනේ. ඒක ඒ කරන ව්‍යාපාරය අනුව තමයි තීරණය වෙන්නේ. පැහැදිලිවම දැන් එතුමා අපේ සහෝදරයා කියන්නේ ව්‍යාපාරය ඉම්පෝර්ට් කරනකොට එහෙම රික්වයර්මන්ට් එකක් නීතිගත කරලා තියෙනවා නම් ඒක එක අපේ ව්‍යාපාර ගොඩාක් තියෙනවා. මම හිතන්නේ 75ක් 100ක් ඒ වගේ එක જાතියේ ආනයන අපනයන එව්වට එක ආයතන වලින් දීලා තියෙන ඒ අදාළ ලබා ගත යුතු අනුමැතියන් ලබා ගන්න ඕනේ. ඒකෙන් කියන්නේ අපේ රටට බඩුවක් ගේනකොට ඒක අපේ ඒ අදාළ කොස්මෙටික්ස් එක පාවිච්චි කරාම අපේ පාවිච්චි කරන අයට ඒකෙන් යම්කිසි හානිකර රසායනික ද්‍රව්‍යයක් ඇතුළත් වෙනවද? ඒකේ මූණට ගාපුවාම ගැටලු ඒ වගේ තියෙන හන්ද අනිවාර්යෙන් මේ ලබාගත් දේ ලබා ගන්න. එහෙම නැත්නම් අපිට ඒ බඩුව ඉම්පෝර්ට් කරන්න දෙන්නේ නැහැ. මොකද අපි ඒක නැතුව අපිට ඒ අදාළ LC ඕපන් කරන්න ගැටලු නිසා ඒ බඩුව ලංකාවට ආවහම කස්ටම් එකෙන් බඩුව අපිට ගන්න කොටත් ගැටලු මතුවෙනවා. එතකොට අපිට ඒ අදාළ ඉම්පෝර්ට් කරන කෙනාට විරුද්ධව ලංකාවට ගේන්න පුළුවන් නීති රාමෝන අවසර දීලා තියෙන අදාළ නැති බඩුවක් ගෙන්නපුවා කියලා ඒ ව්‍යාපාරයට යම්කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒක හන්ද අනිවාර්යෙන් එක විශේෂිත වූ අපනයන අයිටම් වලට ලබා දීලා තියෙන අනුමැතියන් අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. ඒකෙන් පැහැරහැරීමක් කරලා අපිට මේ අදාළ ආනයන කටයුතු කරන්න රටේ නීතිමය හැකියාවක් නැහැ. එරන්ද මහත්මයා එවැනි විවිධ ව්‍යාපාර කියන්නේ දැන් ඔය කොස්මෙටික්ස් වගේ දේවල් ලංකාවට ගෙන්න ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නම්
විශේෂයෙන් බලපාන බද්දක් තියෙනවද නැත්නම් ලංකාවේ සාමාන්‍ය බදු ක්‍රමය අනුව ව්‍යාපාරයකට අදාළ බදුමද බලපාන්නේ? ඔව් මේ මහත්මයා කතා කළේ මේ ඉම්පෝර්ට් කරන්න කියන්නේ අනයනය කරන්න. එතකොට අනයනය කරනකොට පුද්ගලයෙක් විදියට නම් උදාහරණයක් විදියට මට මේ භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ ආලේවි කරන්න. ඒ අවස්ථාවේදී අපි ගන්න ඕනේ මේ తాවකාලික එකතු කළ අගය මත ලියාපදිංචි අංකයක්. ඒ කියන්නේ අපි මේ ඉංග්‍රීසියෙන් කියනවා ටෙම්පරරි වැට් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්න ඕනේ. ඒ කියන්නේ කස්ටම් එකේදී අපි ඒ වෙනුවෙන් ගෙවිය යුතු එකතු කළ අගය මත බද්දක් අය කරනවා මේ ඉම්පෝර්ට් එකට අදාළව. ඒක ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ. එතකොට මේ ටෙම්පරරි වැට් රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕනේ. ඒ කියන්නේ తాවකාලික එකතු කළ අගය මත බදු අංකයක් ලබා ගන්න ඕනේ. ඒක තමයි මූලිකවම තියෙන්නේ මේ බදු සම්බන්ධයෙන්. එහෙම නැතුව මේ වෙන බදු වලට බලපාන්නේ නැහැ. හැබැයි ඒ ලංකාවට භාණ්ඩ ආනයනය කරන කෙනා රුපියල් මිලියන 300කට වඩා අවුරුද්දකට සේල් එකක් කරනවා නම් ඉම්පෝර්ට් ඇන්ඩ් සේල් කරනවා. ඒ කියන්නේ ආනයනය කරලා විකිණීමක් කරනවා නම් ඔහු ස්ථිර ලියාපදිංචි අංකයක් ලබාගෙන ඒ කියන්නේ එකතු කළ අගය මත බද්දට ඒ කියන්නේ වැට් එකට මේ පර්මනන්ට් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න ඕනේ. එතකොට මේ මිලියන් 300කට වඩා වැඩි සේල් එකක් අවුරුද්දකට ආනයනය කරලා විකුණනවා නම් තමයි එහෙම තියෙන්නේ. එහෙමත් නැත්නම් අපි ආදායම් බදු පැත්තෙන් ගත්තොත් එහෙම ඔහු ආනයනය කරලා විකිණීමෙන් ලබන ආදායම වර්ෂයකට රුපියල් මිලියන 3ක් ඒ කියන ලක්ෂ 3ක් ඉක්මවනවා නම් ඔහු ආදායම් බදු සඳහා ලියාපදිංචියක් ලබාගත යුතුයි. ආදායම් බදු කිරීමට යටත් පුද්ගලයෙක් වෙනවා. ඔය කාරණා දෙක තමයි තියෙන්නේ. එහෙම නැතුව ඒක සාමාන්‍යයෙන් පොදුවේ භාණ්ඩ ආනයනය කරලා විකුණන ඕනම කෙනෙකුට අදාළයි. නමුත් මේ වෙනම ඒ වර්ගය අනුව එහෙම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නැහැ. බොහොම ස්තුතියි. ඊළඟට අපිට තවත් එක ප්‍රශ්නයක් යොමු වෙලා තිනවා. අපි අධිතාක්ෂණික නිෂ්පාදන එහෙම නැත්නම් තාක්ෂණික උපාංග අංශයෙන් සිදු කරන ව්‍යාපාරයක් සමගින් අන්තර්ජාතික වෙළඳපොළට අපගේ නිෂ්පාදන අවලෙවි කරන්නේ නම් ඒ කියන්නේ මම හිතන්නේ එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් මේ අහන්නේ. ඒ සඳහා විශේෂ බදු සහ නීතිමය අවසර ගන්න තිබෙනවාද? සහ ජාත්‍යන්තර නීති හෝ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් බලපානවාද කියලා අහලා තියෙනවා. බදු සම්බන්ධ ගැටලුව අපි රන්ද මහත්මයාටත් නීතිමය පසුබිම සම්බන්ධයෙන් මාලික මහත්මයාටත් අදහස් දක්වන්න ආරාධනා කරනවා. මම මුලින්ම බදු සම්බන්ධයෙන් කියන්නම්. භාණ්ඩ එතුමා සඳහන් කළේ අපනයනය කිරීම සම්බන්ධයෙන්. මේ අපනයනය කිරීමේදී මෙතනදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ අපනයන ආදායම තමයි තියෙන්නේ. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නැහැ. හැබැයි අපනයනය කිරීම සඳහා ආනයනය කරනවා වගේම ඒ අදාළ ආනයනය කරන පුද්ගලයා ස්ථිර එකතු කළ අගය මත බද්දට ලියාපදිංචියක් ලබාගෙන නැත්නම් తాවකාලික ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුයි. මොකද එය මේ රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න අවශ්‍යතාවයක් පැන නගින නිසා. ඊට අමතරව ඒ අපනයනය කරන භාණ්ඩයෙන් ලැබෙන අපනයන ආදායම බැංකු ගිණුමක් කරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරලා තියෙනවා නම් ඔහුට සහනදායි බදු අනුපාතයන් යටතේ බදු ගෙවීමට අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමාගමක් විදියට වශයෙන් ගත්තොත් එහෙම. පුද්ගලෙක් නම් අර මම කලින් සඳහන් කරපු ආකාරයට මේ බදු අයවන ආදායම රුපියල් ලක්ෂ 30කට වඩා වැඩි වෙනවා නම් තමයි බදු ගෙවන්න ඕනේ. අනිත් සමාගමක් නම් සහනදායි බදු අනුපාතයන් අදාළ වෙනවා අපනයනය කරන සමාගමකට. එතකොට හැබැයි ඒක තහවුරු කරන්න ඕනේ බැංකු ගිණුමක් කරහා ශ්‍රී ලංකාවට ඒ අපනයන ආදායම ප්‍රේෂණය කරලා තියෙනවායි කියන කාරණේ. එහිදී අනිත් කාරණේ තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අර එකතු කළ අගය මත බද්දේ ස්ථිර ලියාපදිංචිය නැත්නම් తాවකාලික ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ. බදු සම්බන්ධයෙන් එච්චරයි තියෙන්නේ. නමුත් මේ අපනයනය කරන්නේ මොනවාද කියන එක අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බදුවලදී ඒ ආදායම ලබන්නේ මොන ආකාරයෙන්ද කියන එක එතනදී බලන්නේ නැහැ.
උදාහරණයක් විදිහට ඔට්ටු හා සූදු බදු ඒකට බදු අය කරනවා. නමුත් ඒවා සාමාන්‍යයෙන් අපි නීත්‍යානුකූල ව්‍යාපාර විදිහට සලකන්නේ නැහැ. නමුත් ඒවා මත බදු අය කරනවා. ඉතින් අපනයනය කරන්නේ මොනවද කියන එක බලා ගැනීමට ඒ කියන්නේ ඒවා නියාමනය කිරීමට වෙනත් රාජ්‍ය ආයතනයන් තියෙනවා. ඒ තුලින් තමයි මේ අදාළ සහතික ලබා ගැනීම කරන්න ඕනේ. මාලික මහත්මයා මේ ඔබතුමාගේට ඉතින් පැහැදිලි කිරීමට කලින් මම මේ අපේ ඉන්නවා ප්‍රශ්නයක් අසන්න තව සහභාගී වෙච්ච මේ මහත්මයෙක්. එතුමාගේ ප්‍රශ්නයත් අරගෙනම අපි ඔබතුමාගේ මේ පිළිතුරට යන්නම්. හරි. ප්‍රභා මහත්මයා ඔබතුමාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි. සුබ සන්ධ්‍යාවක් හැම දිනකටම මම සචිත්‍ර ප්‍රභා. මම මේ මුලින්ම මේ මගේ ප්‍රශ්නය බදු සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න ඉස්සලා මුලින්ම NPG කමිටුවට ස්තුතිවන්ත වෙනවා ආදිසි සංගමය වෙනුවෙන් මේ වගේ කාර්යයක් දිගටම කරගෙන යනවාට විශේෂයෙන්ම එරන්ද අධිකාරී සොයුර ඇතුළු මේ පැනල් එකටත් අලුතෙන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් ස්තුතියි කියන ගමන් මම යන්නම් මගේ ප්‍රශ්නෙට. මගේ ප්‍රශ්නේ බදු සම්බන්ධයෙන් මම මීට මගේ පෞද්ගලික සමාගමක් තියෙනවා. මම ව්‍යාපාර කටයුතු ආරම්භ කරපු වසරක පමණ කාලයක් මම මේකේ ඇත්තටම ස්වේච්ඡාවෙන් වැඩ බදු සඳහා මම රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට ස්වේච්ඡාවෙන් වැඩ බදු සඳහා මම රෙජිස්ටර් වුණාට අවස ගිය අවුරුද්දේ මාර්තු වල තමයි මම සර්ටිෆිකේට් එක ගන්නෙ. එතනින් පස්සේ මම තවම මේ හැම මාසෙකම මම වැට් එක පේ කරලා තියෙනවා. නමුත් රිටර්න් එක සබ්මිට් කරලා නැහැ තවම. මාස 3න් තුනට සබ්මිට් කරනවා රිටර්න් සබ්මිට් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් උපදෙසක් ගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. එරන්ද මහත්මයා ඔබතුමාට උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද? ඔව් මට ඒ සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න පුළුවන්. නමුත් මට මේක මේ අපි පොදුවේ සාකච්ඡා කරන අවස්ථාවක් නිසා එතුමාගේ පුද්ගලික ව්‍යාපාරයක්. ඒකට මට ඒ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අවශ්‍ය කරනවා. මොකද අපි නිලධාරීන් විදිහට අපි රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒ නිසා මම එතුමාට යෝජනා කරනවා මට පුද්ගලිකව මේ ඔබතුමාට පුළුවන් නම් මගේ දුරකථන ලබා දෙන්න. මම පෞද්ගලිකව අයියට කතා කරන්න. හරි. ඔව් අපි ඒ සඳහා සම්මතීකරණයේ කටයුතු අපි මේ ලෑස්ති කරලා දෙන්නම් මේ ඔබතුමා සමග. හරි මම එතුමාට ඒකට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්නම්. ඕකේ බොහොම ස්තුතියි. ඊළඟට අපි අර පෞගේ සාකච්ඡාවට නවත්තපු කොටස මේ විදේශ ආයෝජනය කියන්නේ එහෙම නැත්නම් අපි එක්ස්පෝර්ට් ව්‍යාපාරයක් කරනවා නම් ඒ හා සම්බන්ධ විදේශිකයෙකුත් සමග යම්කිසි ගනුදෙනුවක් එහෙම නැත්නම් ව්‍යාපාර ගිවිසුමක් ඇති කර ගන්නවා නම් බලපාන යම්කිසි නීතිමය කටයුතු තියෙනවද කියන එක සම්බන්ධයෙන් මාලික මහත්මයා ඔබට යම්කිසි අපිට අදහසක් දෙන්න පුළුවන්ද? මම හිතන්නේ මෙතන මේ ප්‍රශ්නය අහලා තියෙන අධිතාක්ෂණික නිෂ්පාදන කියලා ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් කියලා මම හිතනවා මේ කතාව ඒ සම්බන්ධයෙන් තමයි. ඔව් අධිතාක්ෂණික නිෂ්පාදන කියලා කිව්වහම ඇත්තටම අධිතාක්ෂණික කියන වචනය වැටෙන විශාල පරාසයක් තියෙනවා. එතකොට ඒක ආරක්ෂකාංශ සඳහා වෙන්න පුළුවන් නැත්නම් අධිතාක්ෂණ වෙනත් උපාංග සඳහා වෙන්න පුළුවන්. එතකොට අර කොස්මටික් නැත්නම් ආලේපන නැත්නම් ඖෂධ ගන්නවා වගේම ඒ අධිතාක්ෂණ කියන කැටගරි එක යටතේ මොනවටද ඒක පාවිච්චි කරන්න එක අනුව අවසර ගැනීම අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒ අවසර ගැනීම අවස්ථා ලංකාවට ආනයනය කරනවා වගේම ලංකාවෙන් අපනයනය කරද්දිත් එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අධිතාක්ෂණික උපකරණවල ප්‍රමිතිය. එතකොට ඒවා ජාත්‍යන්තරව මොනවා හරි විශේෂ උපකරණ සඳහා පාවිච්චි කරනවා. දැන් ලංකාවේ හදන යම් අධිතාක්ෂණික උපකරණ තියෙනවා. ගුවන් යාන, හෙලිකොප්ටර් යානාවලට පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ අවස්ථාත් ඒ වගේ උපකරණ තියෙනවා. එතකොට ඒවට අවශ්‍ය ප්‍රමිතීන් අනුව ඒ අවස්ථානුකූලව අනිවාර්යයෙන්ම අවසර ලබා ගැනීම තියෙනවා. එතකොට සමහර අධිතාක්ෂණික නිෂ්පාදන තමන්ට අවශ්‍ය විදිහට ආනයන අපනයන කරන්න බෑ.
එතකොට ඒ අදාළ රටේ තානාපති අංශ සමග ඒ රටවල අනුමැතිය ඒ වගේ දේවල් එක කටයුතු කරන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ අධිතාක්ෂණික කිව්වහම ඒක ලොකු පරාසයකට වෙනවා. ඒ පරාසය අනුව මොකක්ද කියන එක අර ස්පෙસિෆික් හරියටම මොන ශාස්ත්‍රයද කියන එක අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපිට තවත් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් වෙලා තිනවා. ඒවැ මූලිකවම යොමු වෙන්නේ බැංකු කටයුතු සම්බන්ධයෙන්. ඇත්තටම දැන් අපේ මේ වැඩසටහන සඳහා අපි වෙන් කළ කාලය සහ මේ වැඩසටහනේ මූලික මාතෘකාව සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට ගොඩක් කටයුතු අපි සාකච්ඡා කළා. ඉතින් අපි අතරම අපේ වැඩසටහනේ ඉදිරි වැඩසටහනකදී අපි බැංකු කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා වෙනම වැඩසටහනක්. ඒ නිසා මම කාල වේලාවත් ඉක්මවා යන නිසා අපි වැඩසටහන ප්‍රශ්න හා පිළිතුරු අවස්ථාව මෙයින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඔබට ආරාධනා කර සිටිනවා සහභාගී වෙන සියලුම දෙනාට අපගේ WhatsApp group එක දිගටම අපි ඔබ වෙනුවෙන් නිවෘත කරලා තිබෙන්නේ. ඔබගේ ප්‍රශ්න සහ මේ දැනට අපිට ඉදිරිපත් වූ ප්‍රශ්න වලටත් අපි තවදුරටත් පැහැදිලි පිළිතුරු ලබා දීමට එම WhatsApp group එක හරහා ඔබව සම්බන්ධ කරගන්නම්. එහෙම නැතිනම් ඔබට පුද්ගලිකව යම්කිසි තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ WhatsApp group එක කරා අපිට දැනුම් දෙන්න. අපි අවශ්‍ය කරන සම්පත්ධාරීන් ඔබට සම්බන්ධ කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඔබ සම්බන්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තරම මේ පැය දෙකකට ආසන්න කාලයක් මෙම කටයුත්ත සමග ඔබ බොහොම කාර්යක්ෂමව බොහොම කැපවීමෙන් රැඳී සිටියා. ඉතින් මම මේ අවස්ථාවේදී යොමු වෙනවා මෙම වැඩසටහනේ අවසාන අංගය ස්තුති කතාව සිදු කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා අප NPG සමූහයේ ජ්‍යෙෂ්ඨ සමාජික වන ජනක වීරසූරිය අයියාට ඔබ සැම අමතන ලෙස. මම හිතන්නේ ජනක විදුහල්පති මහත්මයා මේ අවස්ථාවේදී යම්කිසි තාක්ෂණික ගැටලුවක් නිසා අපිට සම්බන්ධ කරගන්න අපහසුයි. හොඳයි බොහොම මම මේ අවස්ථාව ලබා ගන්නම්. ඇත්තටම මම මුලින්ම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ පැය දෙකකටත් අධික කාලයක් අපි සමග රැඳිලා සිටියාට. මුලින්ම මෙම වැඩසටහන පවත්වාගෙන යාම සඳහා අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය අනුශාසකත්වයෙන් අපි වෙත දක්වන සහයෝගයට මම ඔවුන් සියලුම දෙනාට ඉතාමත් ගෞරවයෙන් ස්තුතිපූර්වකව මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඊළඟට මෙම වැඩසටහන සඳහා අපිට ප්‍රධාන සම්පත්ධාරීන් වශයෙන් සහභාගී වූ හේමින ජයවීර මහත්මයා එතුමා බොහොම කැමැත්තෙන් අපගේ ඉල්ලීම බාර අරගෙන ඉතාම සතුටින් සම්බන්ධ වෙන්න මේ සූදානම් වුණා. ඉතින් එතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වෙලා ඔබතුමාගේ දැනුම අප වෙත බෙදා හැරියාට සහ ඉදිරියේදීත් අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ දැනුම අපේ සහෝදරයන්ට ලබා ගැනීමට. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ඔබ එතුමා ලින්කින් සමූහයේ සහ එතුමාගේ යම් ව්‍යාපාර සම්බන්ධ ව්‍යවසායකත්ව සම්බන්ධයෙන් YouTube දේශන කීපයක් තිබෙනවා. ඔබට ඒවත් පරිශීලනය කරන්න පුළුවන් මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඊළඟට අපගේ සම්පත්ධාරීන් මණ්ඩලය ලෙස විද්‍යාලයේ අපේ කීර්තිමත් ආශිෂ් සහෝදරයන් වශයෙන් සම්බන්ධ වුණු දුමින්ද හපුවරච්චි මහත්මයා එතුමාටත් මම ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එරන්ද චින්තක මහත්මයා ඔබතුමාටත් ඔබතුමාගේ දායකත්වය වෙනුවෙන් අපි ගෞරවණීය ස්තුති පුද කරන්න කැමතියි. ඒ වගේම අපගේ විද්‍යාලීය ආශිෂ්‍ය මාලික අමරසේකර මහත්මයා ඔබතුමාටත් ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මෙම වැඩසටහන ඔබට අද පැය දෙක කාලයක් ඉදිරිපත් කරන්න මේ පිටුපස්ස රැඳී සිටපු යම්කිසි කණ්ඩායමක් ඉන්නවා. මම ඇත්තටම ඒ කණ්ඩායමක් වශයෙන් හඳුන්වන්නේ විද්‍යාලීය සංවර්ධන කමිටුව ආශිෂ් සංගමයේ සංවර්ධන කමිටුවත් එම සංවර්ධන කමිටුව සමග සම්බන්ධීකරණය කරමින් මේ නායකන්ස් ප්‍රොෆෙෂනල් ගයිඩ් එහෙනම් NPG සංවිධායක මණ්ඩලය වශයෙන්
මූලික වශයෙන් කණ්ඩායම 12 දෙනෙක් දැන්ට සහභාගී වෙනවා. එම සියලුම මහත්මවරුන්ට මම මගේ ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න. ඔබට සමහරට තිරයේදී නොදැක්කත් තිරය පිටුපස්සේ ඉඳන් ඔවුන් විශාල සහයෝගයක් ලබා දෙමින් සිටින මේ අවස්ථාවේදීත් ඉතින් ඒ සියලුම දෙනාට සහ විද්‍යාලීය ආශිස් සංගමයට බණ්ඩාරනායක විද්‍යාලීය NPG කමිටුව වශයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සඳහා සහභාගී වුණාට. ඉතින් නැවතත් මෙවැනි හරබර වැඩසටහනකින් ඔබ හමුවට පැමිණීමටත් එම වැඩසටහන තුළින් ඔබගේ ගමන් මගට යම්කිසි දායකත්වයක් සැපීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙක් සියලුම දෙනාට සුබ පැතුම් සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි. ඒ වගේම මම අවසන් වශයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි ඔබගේ ෆීඩ්බැක් එක එහෙම නැත්නම් ඔබට මේ සම්බන්ධ වැඩසටහන සම්බන්ධයෙන් ඔබගේ අදහසක් තියෙනවා නම් සහ තවදුරටත් මේ වැඩසටහනේ අපි වැඩි දියුණු කරගත යුතු කොටසක් තියෙනවා නම් අපේ WhatsApp group එක හරහා ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්නත් පුළුවන්. බොහොම ස්තුතියි සුබ රාත්‍රියක්.